අයිබෝවන් හිතවතුනි අද අපි මාවත විශේෂ විද්වත් කතිකාවක් සූදානම් කරගත්තේ තවත් සුවිශේෂී කාරණයක් පිළිබඳව පුළුල්ව සාකච්ඡා කරන්න. ඔබ දන්නවා මේ වන විට අපේ රට බරපතල ආර්ථික අර්බුදයකට එක පැත්තකින් මුහුණ දී තිබෙනවා. තවත් පැත්තකින් එහා සමගාමීව අපි බරපතල දේශපාලන අර්බුදයක් ගැනත් කතා කරමින් ඉන්නවා. මේ දෙක අතරේ අපි ඉමහත් පීඩාවට පත් වෙලා ඉන්න වෙලාවේ දැන් සාකච්ඡාවට නැගෙන තවත් කාරණාවක් තමයි මේ අර්බුදවලට විසඳුම් සෙවීමේ උපාය මාර්ගයක් විදිහට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට කරන්න යන අලුත්ම සංශෝධනය. අපි දන්නවා දැනටමත් අපේ රට කරවන මේ ප්‍රධාන ලියවිල්ල අවස්ථා 20කදී සංශෝධනය වෙලා තියෙනවා. දැන් තවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් යෝජනා වෙලා තියෙනවා. පහුගිය මැයි මාසේ 17 වෙනිදා සමගි ජනබලවේගය පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා රංජිත් මදුමණ්ඩර මහත්මයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට යෝජනා කරා. එය 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙසයි සටහන් වෙලා තියෙන්නේ. එදා දවසේදීම එවක മന്ത്രിවරයෙක් වෙලා හිටපු විජේදාස රාජපක්ෂ මහත්මයාත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා යෝජනාවක් ඉදිරිපත් කළා. ඒක 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ලෙස සටහන් වෙලා තියෙනවා. දැන් මේ ආණ්ඩු මාරු මැති ඇමතිකම් වල ඇතිවෙච්ච වෙනස්කම් එක්ක 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන ලියවිල්ල විදිහට විජේදාස රාජපක්ෂ මහත්මයාගේ මේ ලියවිල්ල යම් යම් වෙනස්කම් එක්ක අධිකරණ ඇමතිවරයා විදිහට දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තියෙනවා. 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන ලියවිල්ල ශ්‍රේෂ්ඨාධිකරණයේදී යම් යම් අභියෝගයන්ට ලක් වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය දැන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා. සමගි ජනබලවේගය ඉදිරිපත් කරපු මේ 21 වන ව්‍යවස්ථා සංශෝධන ලියවිල්ලේ වගන්ති 8ක පමණ ප්‍රමාණයක් සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය වෙලා තිබුණේ. දැන් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කරපු ලියවිල්ල මේ වෙනකොට ගැසට් පත්‍රයේ පළ වෙලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඒ සම්බන්ධයෙන් කරුණු විමසන්න දැන් අවස්ථාවක් තියෙනවා. ඕනෑම කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නට අවස්ථාව දැන් තියෙනවා. 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන ලියවිල්ල සම්බන්ධයෙන්. අපි අද කතා කරන්නේ විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කරලා තියෙන මේ 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන ලියවිල්ල පිළිබඳව. මොකද දැනටමත් ආණ්ඩුව මූලික ප්‍රතිපත්තිමය කාරණයක් ලෙස ඉදිරිපත් කරලා තියෙනවා. අපි මේ ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන්නේ ජනමත විචාරණයකට නොයන කරුණු සම්බන්ධව කියලා. ඒ කියන්නේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය. සමගි ජනබලවේගයේ ඉදිරිපත් කරපු ව්‍යවස්ථා සංශෝධනය මේ වෙලාවේ සාකච්ඡාවට ගන්නේ නැහැ කියන ප්‍රතිපත්තිමේ කාරණය අපිට දැන් මතුවලා තියෙනවා. ඒ නිසායි අපි දැන් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කරලා තියෙන මේ 22 වන සංශෝධනය පිළිබඳව සාකච්ඡා කරන්න හිතුවේ. මේ වෙනකොට මේ සංශෝධන ලියවිල්ල සම්බන්ධයෙන් විවේචන ගණනාවක් එල්ල වෙලා තියෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය ප්‍රකාශ කරලා තියෙනවා. සිවිල් සහ දේශපාලන ක්‍රියාකාරීන් ගණනාවක් මේ සම්බන්ධයෙන් වන ඔවුන්ගේ මතය ඉදිරිපත් කරලා තියෙනවා. දේශපාලන පක්ෂ ඔවුන්ගේ මතය ඉදිරිපත් කරලා තියෙනවා. ඒ මත අතරින් මතුවෙන ප්‍රධාන තර්කය වෙලා තියෙන්නේ විධායක ජනාධිපතිවරයාගේ බලතල ඉවත් කිරීම, කප්පාදු කිරීම, සීමා කිරීම සම්බන්ධයෙන් සාධනීය ලක්ෂණ මේ 22 වන ව්‍යවස්ථා සංශෝධන ලියවිල්ල ඇතුලේ නැහැ කියන කාරණය. අපි මේ ගැන පුළුල්ව කතා කරමු. මොකද හේතුව රටේ මේ වෙලාවේ මුහුණ දීලා තියෙන ප්‍රශ්න ගණනාවකට උත්තර හොයන්න මේක මේ වෙනකොට සංවාදයට ලක් වෙලා තියෙන ප්‍රධාන කාරණයක් නිසා. අපි ආරාධනා කළා මේ සඳහා අද සාකච්ඡාවට හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාට අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. අපි ආරාධනා කළා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන ඒකකයේ ප්‍රධානී ආචාර්ය නීතිඥ තුසිතා පෙස්සේකර මහතාට අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති ජනාධිපති නීතිඥ සාලි පීරිස් මහතාටත් අපි ආරාධනා කළා. අයිබෝන්. හිටපු ජනාධිපති ලේකම්තුමනි ඔස්ටින් ප්‍රනාන්දු මහත්මයාගෙන් මම කැමති ප්‍රවේශයක් ගන්න. දැන් ඇත්තටම මොකටද ව්‍යවස්ථා සංශෝධනයක්? 22 මොකටද කියන කාරණේ පිළිබඳව ඔබතුමාගේ මතය මොකක්ද? දැන් මං හිතන්නේ අපි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තිබුණ එක 20න් වෙනස් කරලා ගත්තා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙන්. ඒ ගන්නකොට 19න් ඇති කරපු ප්‍රජාතන්ත්‍රීය සහ වෙනත් වෘද්ධීන් ඩෙවලොප්මන්ට්ස් කියන එක ඒවා පිළිබඳව යම් යම් විදිහේ විලංගු දැමීම් හිරකිරීම වගේක් සිද්ධ වුණා 20 ඇති කිරීමේදී. පාර්ලිමේන්තුවට අගමැතිවරයාට ආදී වශයෙන් තිබුණු යම් යම් බලතල වෙනස් කිරීමකට ලක් කරා ඒ 20 වෙනි සංශෝධනය. ඒ 20 වෙනි සංශෝධනය ගන්න කොටත් සිවිල් සමාජයත් නීතිඥ කණ්ඩායම් ඒ වගේම වෙනත් පුද්ගලයන් දේශපාලනඥයින් විරෝධතාවය ප්‍රකාශ කරා
මේක කරන එක වැරදි කියලා. මේ බලය යම්කිසි දරක බලය අඩුවීමක් ඇති වෙනවය පාර්ලිමේන්තුව බලය අඩුවක් ඇති වෙනවා කියලා. ඒකල දැන් අවුරුදු 2ක් විතර කාලයක් ඒක සම්මත වෙලා 2020 සම්මත කරගෙන අද වෙනකන් දැන් අවුරුදු 2කට විතර කාලයකට ඇවිල්ලා තියෙනවා. ඒ ආවයි කියලා කිව්ව අපි යම්කිසි විදිහකින් මේක වෙනස් කළා මේ බලතල ජනාධිපතිතුමාට දුන්නාම තමයි රට යහමඟට කිසිම ශක්තිමත්ව අපිට යන්න පුළුවන් කියලා අදහසක් පහළ කරාට ඒ පහළ කරපු අදහස අද වෙනකොට සෑහෙන දුරට කැඩිලා තියෙනවයි කියලා බිඳිලා තියෙනවයි කියලා මගේ විශ්වාසය. ඒ 19 තියෙනකොට තිබුණු ආරක්ෂාව දැන් තියෙනවද? ආර්ථික වශයෙන් අපේ හයිහත්තිය තියෙනවද? මිනිස්සුන්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ ඒකේ තියෙන නිදහස අඩු වෙලා නැද්ද? එතකොට පාර්ලිමේන්තුවේ අද සිද්ධ වෙන්නේ මොකද්ද? ඒකෙන් ඒකේ ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ වෙල්ල තියෙනවද කියලා මේ ජනතාව අතරේ මාධ්‍ය දේශපාලනඥයන් අතරේ විදේශ වලින් අපි හබලා ඉන කට්ටිය අතරේ නොඑක් විදිහේ බොහොම ඍණාත්මක අදහස් ප්‍රකාශ වෙන්න පටන්ගෙන තියෙනවා. එහෙමනම් අපි ඒ 20 තිබිය යුතුද කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක නිසා 20 තියෙන බලතල අඩු කළ යුතුයි කියලා ජනතාවගේ ඉල්ලීමක් අරගලකරුවන්ගේ ඉල්ලීමක් හැමතැනම පෝලිං වලින් හැමතැනින්ම ඇහෙන්නේ මොනවද මේ ව්‍යවස්ථාව හරි ගැස්සුවයි කියලා වෙච්ච හොඳේ කියලා. ඒක නිසා ඒ පිළිබඳව යම්කිසි විදිහක වෙනසක් විය යුතුයි කියලා තියෙනවා. එතෙන්දී එකක් තියෙනවා අපි ව්‍යවස්ථා හරිගස්සන්න ඕන යම්කිසි අවස්ථාවකට හෝ පුද්ගලයින්ට හෝ සීමිත වෙච්ච පරාසයක් තුල නෙමෙයි. ව්‍යවස්ථා හරිගස්සන්නේ ජනතාවට. ජනතාවට ව්‍යවස්ථාවක් අවශ්‍යයි. අපිට ආරක්ෂාව අවශ්‍යයි. අපිට ආර්ථිකය හොඳට තියෙන අවශ්‍යයි. අපිටයි නිදහස් තියෙන්න ඕන කියලා හැඟීමක් තියෙනවා. ඒක කොතෙක් දුරට රැකගෙන තියෙනවද කියන එක අපිට ප්‍රශ්නයක්. ඒක නිසා ඒවට පිළියම් සොයන්න යම්කිසි විදිහේ පිළියම් සොයන්න අවස්ථාවක් ගත යුතුයි කියලයි මම නම් අදහස් කරන්නේ ව්‍යවස්ථාවක් තිබීමෙන් හරිගැසීමෙන් සංශෝධනයකින්. හොඳයි ආචාර්ය නීතිඥ තුසිත අපේසේකර මහත්මයා දැන් විධායක 1978 අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ අසීමිත බලතල තිබුණු විධායක ජනාධිපතිවරයාගේ බලතල අභියෝගයට ලක් වෙලානේ මේ විශේෂයෙන්ම මේ පත්කිරීම සම්බන්ධ කාරණා සහ නීතියේ මූලික අංගයක් වෙන මේ සංවර්ණය සහ තුලනය ප්‍රමාණවත් නැහැ කියන තර්කය මත තමයි අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වෙනි සංශෝධනය සිදු කළේ. බොහොම සාධනීය ලක්ෂණ තිබුණා. ස්වාධීන කොමිෂන් සභාව ඇති කරා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් ඇති කරා, විශේෂයෙන් ජනාධිපතිවරයා සතුව තිබුණු යම් යම් පත්කිරීම බලතල සීමා වුණා. හැබැයි මේ 17 තිබුණු දේවල් 18න් නැවත සම්පූර්ණයෙන් අයින් වෙලා 19න් නැවත සාධනීය ලක්ෂණ ඇවිල්ලා දැන් අපි 20න් ආයේ මේවා හිමි කරගෙන ආයේ දැන් 22ට ඇවිල්ලා තියෙනවා. දැන් අපි 20 සහ 22 ගැන ටිකක් සංසන්දනාත්මකව කතා කරොත් මේක ඇතුලින් අපි කරන්න උත්සාහ කරන්නේ මොකක්ද කියලා අපි ටිකක් ජනතාවට තේරුම් ගන්න සරලව පැහැදිලි කරොත් මොකද්ද උත්සාහය මොකක්ද කියන කාරණේ. ඔව් ඊට හොඳ තැනකට ආවා. ඇත්තටම අපි අවසන් වශයෙන් මේ සියල්ල ජනතාවට ගෙනියන්න ඕන. ජනතාවට තේරෙන තැනකට ගෙනියන්න ඕන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ මොකද්ද? ජනතාවගේ ලියවිල්ල. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා කියන්නේ නීතියේ ගැඹුරට ගියොත් නීති විද්‍යාත්මකව බැලුවොත් මේක සෝෂල් කොන්ට්‍රැක්ට් එක. එහෙම නැත්නම් සමාජීය ගිවිසුමේ අග්‍රඵලය. තව විදිහකට කිව්වොත් සමාජීය ගිවිසුමමයි. ඒ කියන්නේ ජනතාවත් ආණ්ඩුවත් අතර ගහපු ලියවිල්ල. ඒක ගිවිසුමක් නිසා ජනතාව දෙන්නේ මොනවද නොදෙන්නේ මොනවද කියලා තියෙනවා. ජනතාව ප්‍රායෝගික කරුණු ගණනාවක් මත විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ කියන බලතල දීලා තියෙනවා. ප්‍රායෝගික කරුණු ගණනාවක් මත ඡන්ද බලය, මූලික අයිතිවාසිකම් කියන කොටස නොදී තියාගෙන ඉන්නවා. දෙන නොදෙන දේ පැහැදිලිව කියලා තියෙනවා. මේ සංකල්පය තවත් උපමට්ටම් වෙනවා බලතල බෙදීමේ සිද්ධාන්තය තුලින්. ඒ කියන්නේ එක් එක් ආයතනයට වෙන් කරලා තියෙන බලතල ඒ ආයතනයේ විසින් පමණක් ක්‍රියාත්මක කළ යුතුයි යන්න. නීති හැදීමේ කාර්යයට පත් කරන ලද ව්‍යවස්ථාදායකය තේරෙන විදියට කිව්වොත් පාර්ලිමේන්තුව නීති හැදීමේ කාර්ය කරන්න ඕන. විධායක ජනාධිපතිවරයා වචනේ අර්ථයෙන්ම කියන විදියට මේ කාරණේ විධායනය කිරීම කරන්න ඕන. එක්සිකියුට් කරන්න ඕන. විධායක බලතල කරන්න ඕන. නීති ක්‍රියාත්මක කිරීම කරන්න ඕන. අතට අධිකරණය ස්වාධීන ආයතනයක් හැටියට නීතිය අර්ථ නිරූපණය කරන කාරණේ කරනවා. ඒ වගේම මේ බලතල බෙදීමේ සිද්ධාන්තය තවත් ඉස්සරහට ගිහිල්ලා එහි දියුණුම මුහුණුවරකට ලක් වෙනවා සංවරණ හා තුලන කියන ක්‍රමයට ඔබ නිවැරදිව සඳහන් කරා වගේ. මොකද ආයතන තනි තනිව තිබුණත් ජනතාවට හොඳක් වෙන්නේ නැහැ එක හෙලාම.
මොකද එක ආයතනයක් වෙත බලය ගොනු වීමක්, ඒක රාශී වීමක්, අතිශය බලවත් වීමක් සිද්ධ වෙනවා. එය අවසාන වශයෙන් ජනතා අභිලාෂයට පටහැනි. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූල ධර්ම වලට පටහැනි. එතකොට එක්කෙනෙකුට වැඩි බලයක් දෙන එක නෙමෙයි. මේ සියලු බලතල ජනතා අභිමතාර්ථයන් ඉටුවන පරිදි බෙදා හදාගෙන එක්කෙනෙක් තව කෙනෙකුගේ බලයට තිරිංගයක් වෙමින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි ඉක්මවා යන්න දෙන්නේ නැහැ. අන්න එසේ ක්‍රියාත්මක වීම අවශ්‍ය වෙනවා. එයයි සරල තේරුම සංවරණ හා තුලන. check and balances. මේ කාරණා දෙකම සිද්ධ වෙන්න ඕන. ඔන්න ඔය කියන අරමුණු ඉටු කරගන්න තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. නමුත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1978 මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් වෙන්නෙම විධායක ජනාධිපතිවරයා වෙත සියලු බලතල ගොනු වීමක් සමග. ක්‍රමිකව රට ලෝකයේ තේරුම් ගත්තා මේ ක්‍රමය ප්‍රායෝගිකව අපිට ගැලපෙන්නේ නැහැ. මේක ප්‍රශ්න ගැටලු රාශියක් ඇති කරන්නක් බව. එහි ප්‍රතිඵලයක් හැටියට ඔබ සඳහන් කරා වගේ 17 වෙනි ව්‍යවස්ථාව එනකොට 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දක්වා එනකොට අපි පටන් ගන්නවා ක්‍රමිකව මේ එක තැනකට ගොනු වෙච්ච බලය අර බල සංවරණ හා තුලන ක්‍රමයේ ඔස්සේ බෙදා හදාගෙන ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන්ම ජනාධිපතිවරයාට ගොනු වෙච්ච බලය වඩා ප්‍රායෝගික සහ ප්‍රජාතන්ත්‍රවාදී වෙන විදියට පාර්ලිමේන්තුව තුලින් සකස් වෙන ඒකකයන් වෙත ලබා දෙන්න 17න් ගෙනාවා. නමුත් 17න් ගෙන බලය නැවතත් 18 තුලින් නැති කරනවා. ඒ කියන්නේ ආයි ගමන් කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුලින් සකස් කරපු අරමුණු දක්වා. ඒ කියන්නේ සරලව කිව්වොත් විධායක ජනාධිපතිවරයා වෙත නැවත ගොනු කරනවා. නැවතත් මේ ප්‍රතිඵල තේරුම් ගන්නකොට තියෙන පාලන තන්ත්‍රයන් වල ප්‍රජාතන්ත්‍රභාවය සහ උන් ඇඩ්‍රස් කරන උන් යොමු වෙන කරුණු මත 19 නැවත අර 17න් ගෙනාපු මූලධර්ම වෙත යනවා. නමුත් 20න් ඕක ආයි නැති කරලා නැවතත් ජනාධිපතිවරයා වෙත බල එකතු කරන තත්යකට යනවා. අද අපි ප්‍රායෝගිකවම දන්නවා, විඳිනවා, අත්දකින්නවා, දකින්නවා මේ තියෙන බලතල එක තැනකට ගොනු වීමේ භයානක ගතිය. ඒ ප්‍රතිඵල මිනිස්සු අද භුක්ති විඳිනවා. ඒ අනුව ඔන්න නැවතත් අපිට එනවා අවශ්‍යතාවයක් 20ට යටපත් වෙලා නැවතත් අපි අර මූලධර්ම වෙත ගමන් කළ යුතුයි කියන தත්ත්වයට. මේ මූලධර්ම කියන වචනේ මම කිව්ව නිසා කියන්නම් 17 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගෙනීමේදී ගෙනාවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා. මේ සභා ගෙනීම තුල පිටුපස තියෙන මූලධර්මයක්. ඒ මූලධර්මය තමයි රාජ්‍ය පාලනයෙන් දේශපාලනය ඈත් කිරීමත් දේශපාලනයෙන් රාජ්‍ය පාලනය ඈත් කිරීමත්. මේක සිද්ධ වෙන්න අවශ්‍යයි. ඕනෑම දේශපාලන පක්ෂයකට රාජ්‍ය බලය ලබා ගැනීමේ ගමන දේශපාලනය මුල් කරගෙන යන්න පුළුවන්. පක්ෂ දේශපාලනය හෝ ස්වාධීන වශයෙන් ගමන් කළා රාජ්‍ය පාලනයට එන්න පුළුවන්. හැබැයි රාජ්‍ය පාලනයට ආවට පස්සේ දේශපාලන නිරත වෙන්න බෑ. ඒ දෙකක් වෙන්න ඕන. එතකොට දේශපාලනයක නිරත වීමම ජනතාවට අහිතකරයි, ජනතාවට හානිදායකයි. එතකොට ඔය අරමුණු ඉටු කරගන්න තමයි 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ විශේෂයෙන්ම අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාගෙන එන්නේ. ඒ අනුව ජනාධිපතිවරයාට තිබුණු බලතල අඩු කළා වඩා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල පක්ෂ විපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ බහුතරය කැමැත්ත නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ රාජ්‍ය පාලනයට නිරත වෙන පක්ෂ විපක්ෂ දෙකේම නියෝජනය. සහ රාජ්‍ය පාලනයේ තියෙන අනිකුත් අංගවල ලක්ෂණ එකතු කරගෙන පාලනය කිරීම. ඉතින් ඒක නිසා තමයි 17න් ගේන අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුල මේ සියලු නියෝජනයන් ලක් වෙන්නේ. එතකොට මේ සියලු නියෝජනයන් ලක් වෙන විදියට තමයි 17න් ගෙන ආවේ. දැන් අපි එක සැරේට 17 ඉඳලා 22ට ඇත්තට 22 කියන්නේ 21 නැත්නම් 21ක් නැතුව 22ක් ගේන්න බෑනේ. නමුත් අර කොච්චරද කිව්වොත් අපිට තියෙන මේ අවශ්‍යතාවය කොච්චරද කිව්වොත් දැන් පයිප්ලයින් එකේ 21 සහ 22 ඇවිල්ලා තියෙනවා. දැන් ඔක කවදා හරි පාස්සල ආපු දවසට ඒක 21 වෙනවා. අර හඳුන්වා ගැනීමේ පරමාර්ථයට ඇවිල්ලා තියෙන ලයින් එකේ දිගේ ඇවිල්ලා තියෙන නිසා මේක 22 කියලා කියනවා. නමුත් මේක 22 ලෙස හඳුන්වන 21. ඇත්තටම කිව්වොත් ඇවිල්ලා තියෙනවා. 22න් කරන්න යන්න ඕනේ 17න් අපි හඳුන්වා දුන්නු ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවර. නමුත්
22 තුල වචන භාවිතා කරාට 17 තිබෙන වචන යෙදුම් භාවිතා කරාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වැනි වචන භාවිතා කරාට 17 තිබුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවල අරමුණ ඉටු වෙන්නේ නැහැ. මම කියවනේ අරමුණ මොකද්ද? රාජ්‍ය පාලනයෙන් දේශපාලනය ඉවත් කිරීමත් දේශපාලනයෙන් රාජ්‍ය පාලනය ඉවත් කිරීමත් තමයි සිද්ධ වෙන්න ඕනේ. නමුත් ඒ අරමුණට මේක ගමන් කරන ස්වරූපයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ජනතා අභිලාෂය මෙතන නැහැ. ජනතාව ඉල්ලන්නේ මොකද්ද? මේ රාජ්‍ය පාලනයට නිරත වන අය දේශපාලනයෙන් ඈත් වෙන්න. උන්ට දේශපාලනයක් තියෙන්න පුළුවන්. ඒක කරන්න පුළුවන්. නමුත් රාජ්‍ය පාලනය තුල ඒක කරන්න බෑ. ඒක කරන්න ගියොත් එහි අනිත්‍ය ප්‍රතිඵලය අනිවාර්යෙන්ම ජනතාවටයි භුක්ති විඳින. තෙල් නොමැතිකමක අපි ජීවත් වෙනවා නම් මේ මොහොතේ තෙල් ගෙන ඒම නම් අත්‍යවශ්‍ය කාරණේ. හැබැයි ඒක තුල තෙල් වල බිස්නස් එකක් කරනවා නම් රාජ්‍ය පාලනයක් වෙන්නේ නැහැ. ඒක තුල නැවතත් තෙල් ගෙන්වීම තුල දේශපාලනයක් තියෙනවා නම් රාජ්‍ය පාලනය වෙන්නේ නැහැ. එහෙනම් මිනිස්සු තව තවත් තෙල් නැතිකමින් දුක් විඳින්න වෙනවා. ඒක තෙල් හිඟකමින් දුක් විඳින්න වෙනවා. නැත්තම් වැඩි මිලට තෙල් ගැනීමේ පීඩාවෙන් දුක් විඳින්න වෙනවා. ඒක නිසා මතක තබා ගන්න ඕන 17 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ එහෙම නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය තුළ ගෙනීමේ අරමුණු ඉටුවන තාක් දුරට විතරයි 22 සාර්ථක වෙන්නේ. මට පේන විදියට 22 තුළ එවැනි අරමුණු ඉටු කිරීමක් නැහැ. වචන තියෙනවා. හොඳයි. ජනාධිපති නිදිඥ සාලිපිරිස් මහත්මයා දැන් මෙතුමා එහෙම තර්කයක් ගොඩ නැගුවට දැන් අනිත් පැත්තෙන් බලපුවහම 20ට වඩා යම් සාධනීය ලක්ෂණ තියෙනවා කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. දැන් මොකද පාර්ලිමේන්තු සභාව විදිහට දුර්වල කරපු අවසානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේම සංයුතියකින් හැදුණු සභාවකින් පත් කිරීම ඒක ඕනනම් අහන්නත් පුළුවන් ජනාධිපතිවරයාට ඕනනම් අහන්න නැතුව ඉන්නත් පුළුවන් වගේ තත්ත්වකනේ දැන් තියෙන්නේ. නමුත් දැන් ආයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් ඇති කරලා ඒකෙන් අහලා මේ පත් කිරීම කරන්න ඕනේ වගේ කියන සාධනීය ලක්ෂණ ටිකක් මේකේ පේන්න තියෙනවා. සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පාර්ලිමේන්තු නියෝජනය නොකරන 3 දෙනෙකුගේ විතර නියෝජනයකුත් ගන්න අවස්ථාවක් තියෙනවා. එහෙම බලනකොට මේක චීනවට වැඩි සාධනීය නැද්ද? නැත්නම් ඇයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේකට එකඟ නොවෙන්නේ? ඇත්ත වශයෙන්ම අපි ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ වෙනකල් 22 සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කරලා නැහැ. නමුත් ඊයේ දින අපේ විධායක සභාව රැස් වුණා. සහ එතනදී අපි මේ 22 වෙනි සංශෝධනය අධ්‍යයනය කරා. ඒ අධ්‍යයන කිරීමේදී අපි ප්‍රධාන කාරණා කිහිපයක් අපි මතු කරලා තියෙනවා. අපි හිතනවා 22 වෙනි සංශෝධනයේ අරමුණ සාර්ථක කරගන්න නම් දැනට ඉදිරිපත් කරලා තියෙන පනත් කෙටුම්පතට ඒ සංශෝධන ඒ වෙනස්කම් කරන්න ඕනේ කියලා. එහෙම නැතුව මේ බලාපොරොත්තු වෙන ජනතාව බලාපොරොත්තු වෙන වෙනස මේ 22 වෙනි සංශෝධනයෙන් වෙන්නේ නැහැ. ඒතර ප්‍රධාන වශයෙන්ම මේ අපි 22 වෙනි අපි 17 වෙනි සංශෝධනය ගත්තොත් සහ 19 ගත්තොත් මේ දෙකේම අරමුණ උනේ මේ ජනාධිපතිවරයාට අපි ඉතිහාසෙට ගියොත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පත් කිරීමේ බලය ප්‍රධාන නිලධාරීන් විනිශ්චයකාරවරු පත් කිරීමේ බලයක් තිබුණා. මේ බලය ওই 2000 වෙනකල්ම මේ බලය ජනාධිපතිවරයා සිය අභිමතය මත තමයි කටයුතු කරේ. එතකොට සමහර අවස්ථා තියෙනවා 1996 ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පත් කරපු අවස්ථාවෙත් ඊගාවට 99 සරත්ෙන් සිල්වා අගවිනිසුරුවරයා පත් කරපු අවස්ථාවේදී ඒ ජනාධිපති විසින් කරපු පත් කිරීම අභියෝග කරා අධිකරණය. නමුත් ඒවා සාර්ථකුනේ නැහැ. එතකොට මේ ජනාධිපතිවරයා විසින් විවිධ ජනාධිපතිවරු විසින් කරපු පත් කිරීම හමුවේ තමයි 17 වන සංශෝධනය එන්නේ. ඒකේ අරමුණ තමයි මේ ජනාධිපතිවරයාගේ තනි අභිමතයට යම් සීමාවක් පනවන්න. අපි ඒකට කියනවා සංවරණ හා තුලනයක් ඇති කරන්න මේ පත් කිරීමේ බලයට. එතකොට අත්නෝමතික විදිහට ජනාධිපතිවරයාට පත් කිරීම කරන්න බැරි වෙන්නේ. මොකද මොන ආයතන වලට පත් කිරීමද එක පැත්තකින් මේ රටේ ඉහළම ධූර අධිකරණයේ ප්‍රධානිය අග්‍ර විනිශ්චයකාරවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු අභියාචනාධිකරණ සභාපති අභියාචනාධිකරණ විනිසුරුවරු නීතිපතිවරයා පොලිස්පතිවරයා ඔම්බුඩ්ස්මන්වරයා විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මහලේකම් මේ වැදගත් ප්‍රධාන ධූර වලට ජනාධිපතිවරයා තනියෙන් පත් කරන්නේ නැතුව ජනාධිපතිවරයා නමක් යෝජනා කරනකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුමැතිය ලබා ගැනීමට සැලැස්වීමක් තමයි 17 කරේ. ඒ වගේම තමයි මේ රටේ
කොමිෂන් සභා තියෙනවා. රාජ්‍ය සේවා කොමිසම, ජාතික පොලිස් කොමිසම, ඒ වගේ කොමිෂන් සභා 17 වෙනි සංශෝධනයේ ජාතික පොලිස් කොමිසම ඇති කරා. ඊට ඉස්සෙල්ලා රාජ්‍ය සේවා කොමිසම් සභාව. ඒ වගේ කොමිසම් සභාවලටත් පත් කිරීම ජනාධිපතිවරයා තනියෙන් කරන්නේ නැතුව ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත පත් කරන්න තමයි 17 වෙනි සංශෝධනයේ සැලැස්සුවේ. දැන් 17 වෙනි සංශෝධනයේ අවුරුදු කිහිපයක් ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ ඇත්තටම ඒක අකර්මණ්‍ය කරා. ඒකේ 17 වෙනි සංශෝධනයේ යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දූර කාලය අවසන් වෙනකොට ඊළඟ දූර කාලේ එනකොට එවකට හිටපු ජනාධිපතිවරයා ඒ පත් කිරීම කරේ නෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට. එක තාක්ෂණික ප්‍රශ්න ගෙනල්ලා ඒක ඇත්තටම අකර්මණ්‍ය කරා. කරලා එතුමා ඒ බලය ගත්ත පත් කිරීම කරන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේ ප්‍රතිපාදන වලට පටහැනි. ඒ වෙලාවේ ඒක අධිකරණයේ ප්‍රශ්න කරාට ඒක සාර්ථක වුණෙත් නෑ. ඊට පස්සේ තමයි 18 වෙනි සංශෝධනය 2010 ගෙනල්ලා අර ඔක්කොම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අයින් කරලා පාර්ලිමේන්තු සභාවක් කියලා ආයතනයක් ඇති කරේ. ඒක තනිකරම දේශපාලඥයන් 5 දෙනෙක්ගෙන් කතානායකවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා, අගමැති විපක්ෂ නායකගේ නියෝජිතයන් ඇතුළු පාර්ලිමේන්තු සභාවක්. ඒක නිකන් ජනාධිපතිවරයා නිරීක්ෂණ ලබා දෙන්න විතරයි. ජනාධිපතිවරයාට ඕන නම් ඒක බාර ගන්නවා. නැත්නම් නිරීක්ෂණ අරගෙන කුණු කූඩේට දාන්නත් පුළුවන්. ඊට පස්සේ ආපහු 19 වෙනි සංශෝධනය ගෙනාවා. නැවතත් අර පරණ ආණ්ඩු 17 තිබුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගෙනාවා. ඒකේ පොඩි වෙනසක් තිබුණා සංයුතිය සම්බන්ධයෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනයි, මන්ත්‍රීවරුන් නොවන 3 දෙනෙක්. දැන් අපි ආපහු ඒක 20 වෙනි සංශෝධනයේ 19 අයින් කරා. දැන් නැවතත් අපි ඇවිල්ලා තියෙනවා 22 වෙනි සංශෝධනයේට. අපි ආපහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හඳුන්වලා දෙන්න උත්සාහ කරනවා. එතකොට මෙතනදී මම දකින්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැදගත්ම දේ තමයි මේ මම අර කලින් සඳහන් කරපු දූරවලට කොමිසම් සභාවට පත් කිරීම සම්බන්ධයෙන් ඒ සභාවේ මැදිහත් වීම. අපි දන්නවා 19 වෙනි සංශෝධනයේ අවස්ථාවේදී 17 වෙනි සංශෝධනයේ අවස්ථාවේදීත් ඒක ක්‍රියාත්මක වෙච්ච කාලවකවානුව තුල ජනාධිපතිවරයා සමහර පත් කිරීම කරන්න උත්සාහ කරනකොට ඒ පත් කිරීම ප්‍රතික්ෂේප කරපු ඒ නාම යෝජනා ප්‍රතික්ෂේප කරපු අවස්ථා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන වෙන්න ඕන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ස්වාධීන නැත්තම් ඒකේ සංයුතිය ස්වාධීන නැත්තම් පවතින රජයට නැත්නම් පාලක පක්ෂයේ උවමනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කටයුතු කරන්න යනවනම් එහෙමනම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. එහෙමනම් අර පරණ පාර්ලිමේන්තු සභාව වගේම තමයි ඒකෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කිරීම කරන ආකාරය ඉතා වැදගත්. දැන් මෙතන තමයි අපිට ගැටලුවක් තියෙන 22 වෙනි සංශෝධනය සම්බන්ධයෙන්. 22 වෙනි සංශෝධනයේ සඳහන් වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී නොවන 3 දෙනාව පත් කරන්න ඕනේ පාර්ලිමේන්තු බහුතරයේ කැමැත්ත මතයි කියලා. එතන පාර්ලිමේන්තු බහුතර අපි දන්නවා ඕනම පාර්ලිමේන්තුවක ආණ්ඩුව බොහෝ විට පිහිටවන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන පක්ෂය. එතකොට ඒ බහුතරය තියෙන පක්ෂ තමයි බොහෝ විට කතානායකවරයාවත් පත් කරන්නේ. ඡන්දයක් පත් කරන්නේ. නමුත් බොහෝ විට පාර්ලිමේන්තු බහුතරය ආණ්ඩුවේ නම් කරන මන්ත්‍රීවරයා තමයි කතානායකවරයා වෙන්නේ. එහෙන් බලනකොට මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ 22 වෙනි සංශෝධන ප්‍රකාරව ජනාධිපතිවරයා එක්කෙනෙක්ව නම් කරනවා. අගමැති ඉන්නවා, කතානායක ඉන්නවා. 3 දෙනයි. අගමැති කියන්නේ ප්‍රධාන පක්ෂයේ නියෝජිතෙක් ඉන්නවා අගමැතිකේ. ඔන්න 4යි. ඊට අමතරව අර 3 දෙනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන 3 දෙනාගේ පත් කිරීමත් පාර්ලිමේන්තුවේ බහුතරයේ අනුමැතිය ඇතිවයි පත් කරන්න ඕන. ඒ කියන්නේ බහුතරය කැමැත්ත නැත්තම් ඒ 3 දෙනාව පත් කරන්නත් බෑ. සමහර විට පත් කරන්නෙම නැතුව ඉන්නත් පුළුවන්. ඔව්. එතකොට එහෙම වුණොත් 4යි 3යි 7යි. එතකොට ආපහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පාලනය ආණ්ඩු පක්ෂයට නැත්නම් රට පාලනය කරන පක්ෂයටම තියෙනවා. එතකොට ආපහු අපි අර පරණ තැනට එනවා. ජනාධිපතිවරයාට පුළුවන් තමුන් කැමති පුද්ගලයන් වෙන නම් යෝජනා කරන්න. අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නැවත ආරයක් අර නිකම් මුද්‍රාවක් රබර් ස්ටැම්ප් එකක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමයි ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට
පත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන් නොවන පිරිස පාර්ලිමේන්තු බහුතරයක් මත පත් කරන එක ඒකෙන් සිද්ධ වෙන්නේ ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ස්වාධීනභාවය අපක්ෂපාතීභාවය අහෝසි වීමක් තමයි වෙන්නේ. ඒ නිසා ඒකට අපි එකඟ නැහැ. දැන් ඇයි ඒක වැදගත්කම මොකද්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් තමයි අපි කියන ප්‍රධාන ධූරවලට කොමිෂන් සභාවලට පත් කිරීම කරන්නේ. ඒතකොට ඒ පත් කිරීම කරනකොට ඒ පත් කිරීම ස්වාධීන නැත්නම් ඊගාවට ඔය ඔක්කොම අපි කතා කරන ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන වෙන්නේ නැහැ. එතකොට මානව හිමිකම් කොමිසම, ජාතික පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, අල්ලසෝ දූෂණ කොමිසම, විගණන කොමිසම, ප්‍රසංපාදන කොමිසම මේ ඔක්කොම වල පත් කිරීම ස්වාධීන වෙන්නේ නැති වීමේ අවදානමක් තියෙනවා. අපි කියන්නේ ඒක අනිවාර්යෙන් එහෙම වෙනවයි කියලා. නමුත් එහෙම අවදානමක් තියෙනවා. එහෙම බලනකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕනේ. එහෙම නැතුව මේ 22 වෙනි සංශෝධනයෙන් බලාපොරොත්තු වෙන අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක එක ප්‍රධාන කාරණයක්. හොඳයි. ඔස්රින් ප්‍රනාන්දු මහත්මයා දැන් අපි පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් දැන් මේ වෙලාවේ මේ මතුවලා තියෙන අර්බුදත් එක්ක ඉදිරිපත් වෙන ප්‍රධානම කාරණේ තමයි මේ ජනාධිපතිවරයා යන්න ඕනේ. කියන කාරණේ ඉදිරිපත් වෙන්නේ අපි චුට්ටක් පැහැදිලි කරගත්තොත් දැන් ජනතාවගේ 69 ලක්ෂයක් මේ ජනාධිපතිවරයා ඡන්දය දීලා පත් කරගෙන තියෙනවා. අති විශාල ජනවරමකින් පත් කරගෙන තියෙනවා. එවැනි ජනවරමකින් පත් වෙන ජනාධිපතිවරයෙක් අපි විධායක ජනාධිපතිවරයා පත් කර ගැනීම සඳහා වෙනම ඡන්ද විමසීමක් තියෙනවා. එතකොට විධායක ජනාධිපතිවරයාගේ මේ වෙලාවේ ජනතාවට තියෙන වගකීම සහ වගවීම මොකක්ද? අපි චුට්ටක් ඒක පැහැදිලි කරගෙන ඉස්සරහට ගියොත්. මොකද හේතුව දැන් එක වෙලාවක අපිට වුණා කියනවා මේ අර්බුද මා විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ කියලා. එහෙම බලනකොට මේ දැන් අපේ රටේ තියෙන මේ ලියවිල්ල ඇතුලේ විධායක ජනාධිපතිවරයාගේ ජනතාව වෙනුවෙන් තියෙන වගවීම සහ වගකීම මොකක්ද? අපි පොඩ්ඩක් ඒක පැහැදිලි කරගෙන ඉස්සරහට කියමු. ජනාධිපතිවරයා විධායක ජනාධිපති කියන සංඥා නාමයෙන් හැදින්වෙන නිසා, එතුමාට විධායක බලය තියෙන නිසා, ව්‍යවස්ථායනුත් විධායක කියන තනතුර තියෙන නිසා අපි කල්පනා කරන්න ඕන මේ රජය, වර්තමාන රජය, ඒ වගේම ඉස්සෙල්ලා හිටිය මෛත්‍රීපාල සිරිසේන රජය වුණත්, එහෙම නැත්නම් ඊට ඉස්සෙල්ලා හිටිය මහින්ද රාජපක්ෂ රජය වුණත් විධායක ජනාධිපති කියන ක්‍රමය යටතේ තියෙනවා නම් ඒවයේ ප්‍රමුඛත්වය ලබා ගන්න. මොකද එතුමා ආණ්ඩුවේ නායකයා, රජයේ නායකයා, රටේ නායකයා, හමුදාවල නායකයා, හැමදේම සේනාධිනායක ඔය ආදී හැමදේම නායකකම් තියෙන්නේ එතුමාට. එතුමා ගැන අහනවනේ, එතුමාගේ වගකීම් සහ වගකීම් මොකක්ද කිව්වොත් මේ වෙන හැම දෙයක් පිළිබඳවම එතුමාට වගකීමක් තියෙනවා. වගවීමක් තියෙනවා. ඒක නැtei කියන්න බෑ. අපි හිතමු දැන් එතුමා අනිත් එක මේක ගන්න ඕනේ එතුමාගේ සමහර කාර්යභාරය ඉෂ්ට කරලා තියෙන විදිය අනුවනේ. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් අපිට මේ රටේ අද අරගලකරුවන් ගෝල් ෆේස් එකේ සහ අනිත් පෙට්‍රෝල් ෂෙඩ් හැම එකක් ගානෙම, ගොවිජන සේවා මධ්‍යස්ථාන හැම එකක් ගානෙම, එතකොට ගෑස් ස්ටේෂන් හැම එකක්ම මේ ගෑස් කෑන්ස් අරගෙන ගිහිල්ලා ඉන්න. ඒ හැම එකක් ගානෙම අද වාහන නැතුව, ප්‍රවාහන නැතුව දුම්රිය වල යන මිනිස්සු යන හැටි, බස් වල යන හැටි, ඒ හැම එකටම ප්‍රධාන වගකීමක් එතුමාට තියෙනවා. මොකද එතුමා කැබිනට් මණ්ඩලයේ නායකයා, රජයේ නායකයා, රටේ නායකයා, ඔය හැමදේම තියෙන නිසා. ඒ නිසා වගවීම් පිළිබඳ කිසිසේත්ම ඈත් වෙන්න බෑ. ඒ අර අපේට ඇහැට පේන දේවල් වලින්. අපි වැඩි සාමාන්‍ය ජනතාවට වැඩි නොතේරෙන නීතියානුකූල මෙතුමන්ලා දෙන්නට මට වඩා උතර කියා දෙන්න පුළුවන් දේ අරගත්තොත් එහෙම. අපි උත්තම උදාහරණ වශයෙන් අද තියෙන ආහාර ප්‍රශ්නේ. ඒකට එක ප්‍රධාන හේතුවක් පොහොර නැති කිරීමනේ. පොහොර නැති කිරීමේදී කවුද තීන්දුව ගත්තේ? ඒක තීන්දුව කැබිනට් මණ්ඩලයෙන් ගත්තයි කිව්වට මේක ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා ප්‍රමුඛය වෙලා කරගත්ත දෙයක් නේ. මේක එතුමා කීප තැනක කිව්වා මේක මම කරන්නේ මේ විදිහටයි, මේක වෙනස් කරන්න බෑ, මං පස්ස ගහන්නේ නැහැ කියලා. ඒ විදිහට තිබ්බා. පස්සේ කාලයක මේක මිස්ටේක් එකක්, පොඩි වැරද්දක් වුණා කියලා, අත්වැරද්දක් වුණා කියලා කියන්න වුණා. ඊළඟට 2019ම බදු සංශෝධන ඇති කරපුවා, වැට් සංශෝධන ඇති කරපුවා, pay as you earn නැත්නම් උපයනට ගීම ඒවා අඩු කිරීම. ඒ තීන්දුව කාගෙන්ද? බජට් එකෙන් ඉස්සෙල්ලාම මේක කරලා ඉවරයිනේ. එතකොට ඒ විදිහට බැලුවාම ඒකෙන් බිලියන 600ක් වර්ෂයකට හිඟපාඩු වෙනවා කියන්නේ. බිලියන 600ක් කියන්නේ ඩොලර් බිලියන 300ක් නේ, තුනක් නේ. ඒ කාලේ හිට ගණන් ගලුවොත් 200 කියලා ගණන් ගත්තම ලේසියට 200ට අඩුයි තිබුණා. නමුත් ඒ 200 කියලා ගණන් හැදුවා ඉතින්.
එතකොට ඒකෙන්නේ අද අපිට තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා ඩොලර් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ ආරම්භය කොහෙද? එතන තියෙන්නේ. ඊළඟට ඒක අරගන්න යන්නේ කියන කිව්වහම අපි කිව්වහම මේක සල්ලි සොයා ගන්න අපි IMF එකට නම් අන්තර්ජාතික මූල්‍ය අරමුදලට යන්නේ කිව්වහම ඒ කාරණේදී පස්ස ගැහුවේ කවුද? මහ බැංකුව අධිපතිතුමාගේ ඒ කාලේ හිටපු උපදෙස් පරිදි එතුමන්ලා ඉල්ලලා MMM තීරණ ගත්තා. ඒ වෙයිදී පාර්ලිමේන්තුවේ තියෙන ඒවට කරපු විවේචන කිසි දෙයක් පිළිබඳව වුණේ නැහැ. එතකොට ඒකේ වගකීම කාටද එන්නේ? ඒකේ වගවීම කාටද එන්නේ? එතුමාට එනවා. මොකද එතුමා අර මං කිව්ව අර ආයතනික වශයෙන් එතුමාට තියෙන බලතල අනුව. ඒක නැති කරන්න බෑ. ඒව ගාගත්තේ කවුද? 19 එක තිබුණට වඩා ඒක අරගෙන 20 සම්පූර්ණයෙන්ම තමයි ළඟට දාගත්තෙත් එතුමාගේ මැදිහත් වීම නිසා 20න් කරගත්ත දේවල්. එතකොට ඒක නිසා ඒක තියෙනවා. ඊළඟට අපි හිතමු අද තියෙන ව්‍යවස්ථාවය පිළිබඳව තියෙන ප්‍රශ්න අරගෙන බලමු. එතුමාම පිළිගත්ත මේ 11 වෙනිදා මම දන්නේ නැහැ ඔබතුමාලා ළඟ තියෙනවද කියලා අහලා ඇති මම හිතන්නේ කතාව. ඒ කතාවේ කිව්වේ එතුමා පාර්ලිමේන්තුවට නැවත වරක් කියලා බලතල එන විදිහට මම 19 ව්‍යවස්ථාව ගේනවා. ඊට පස්සේ මම අගමැති කෙනෙක් පත් කරනවා. පත් කළ විරලා එතුමා අර මේ පොඩ්ඩක් සහනය වුණායින් පස්සේ මේ ප්‍රශ්නේ මම විධායක ජනාධිපති ක්‍රමයක් ඉවත් කරන්නයි කියලා මම අවශ්‍ය පියවර ගන්නවා. ඉතින් ඒක සඳහා නොඑක් ඉදී මම හිතන්නේ නීතිඥ සම්බේගය කිව්වා මේක තියලා මාස 6යි ඊට පස්සේ මාස 15කට ඉස්සෙල්ලා කරන්න ඕන කියලා මම හිතන්නේ මේ විදිහේ යෝජනාවක් කරා. තවත් සමහර කෝ නෑ එහෙම නෑ දැන් මම හිතන්නේ සජබ එකෙන් කිව්වා නෑ අපිට ටයිම් ෆ්‍රේම් එකක් දෙන්න ඕන කාලාරාමුවක් දෙන්න ඕන කියලා. ඉතින් එක එක නෑ එක එක ගණන් කිව්වා. එතුමන්ලා කිව්වා එකක් තව කට්ටිය තව එකක් තව කට්ටිය කිව්වා අරගල කරුකෝ වහාම හෙට යන්නේ කියලා. ගෝල් ෆේසින් හවුස් අද්දේක. එතකොට ඒ විදිහේ නොඑක් විදිහේ ඉල්ලීම් සිද්ධ වුණා. එතුමා කියලා තියෙනවා මම මේක වෙනස් කරනවා කියලා. අද ඇවිල්ලා විරලා ඒක කරන්නේ නැහැ කියන එක තව එකක්. ඊළඟට මම හිතන්නේ නැවතවරක් මම මේ තුමන් නීතිඥ මැතිතුමන්ලා දෙන්නෙක් මට වඩා හොඳට මේක දන්නවා. නමුත් අරගෙන බැලුවොත් එහෙම ඇමතිවරුපත් කිරීම, ඇමතිවරු ඉවත් කිරීම, නියෝජ්‍ය ඇමතිවරුපත් කිරීම වෙනත් විදිහ ඇමතිවරු ගොඩක් පත් කරන්න. يعني ඉස්සර තිබුණා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සමයේදී දිසා ඇමතිවරු, දිස්ත්‍රික් ඇමතිවරු. ඊළඟ රාජ්‍ය ඇමතිවරු හිටියා. විෂය ඇමතිවරු කියලා හිටියා. ඒක පොඩි විෂයක් දාලා දානවා. හරි ඊළඟට නියෝජ්‍ය ඇමතිවරු හිටියා. ඊළඟට ওই විදිහට දැන් ඒක එක්තරා කාලයක මම හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කාලේදී ඒක ඒ නමින් නොකියුවත් ඉන්ඩිපෙන්ඩන්ට් චාර්ජ් කියන ඉන්දියාවේ තියෙන එකට සමාන වෙන්න ඔය අජිත් පෙරේරාමෙතුමයි හර්ෂසිල්ල එමෙතුමයි දෙන්නව පත් කරේ ඉන්ඩිපෙන්ඩන්ට් චාර්ජ් කියන ක්‍රමයට සමාන වෙන්න. ඔය විදිහට ඇමතිවරු තව පත් කරන්න පුළුවන් නොඑක් විදිහ ඇමතිවරු අපි දන්නවනේ දැන් පත් කරා බතික් වලට ඇමති කෙනෙක් පත් කරා පොටරි වලට තව ඒ විදිහට පත් කරන්න. එතකොට මේ බලයේ තිබුණට ඒක කරන එක හරිද කියලා. ඊළඟට තවත් මේ 22 එන ප්‍රශ්නයක් ආවම තියෙන්නේ ඒක පැහැදිලිවම පේනවා ඔය පත්වීම් දීමේදී ඒක තිබුණා අපි ඉස්සර තිබුණා 19 තිබුණා අගමැතිතුමා සමග ඒ කතා කරලා වියලා විමසලා බලලා වියලා උපදෙස් මත ක්‍රියා කරනවා කියලා තිබුණානේ. ඒක මේ සැරේත් තියෙනවා. දැන් 22 දාලා තියෙන එක පේන්න තියෙනවා ඒක තියෙනවයි කියලා. මම ගේනවා අර පරණ තත්ත්වෙම ගේනවා කියලා දානවා ව්‍යතිරේකයක්. ප්‍රොවිෂන් එකක් ප්‍රොවිසෝ එකක් දාලා කියනවා. හැබැයි මේක මේ 9 වෙනි පාර්ලිමේන්තුවේ තියෙනකන් මේක එහෙම කරන්නේ නැහැ. ඒ කියන්නේ නැවත වරක් අර පරණ එකට ආයිමත් පස්සට ගහලා යනවා අර දේ කරන්න. එතකොට ඒකෙන් කරන්නේ මොකද? මේක හැම දෙයක්ම කරලා විරලා කොහොමද කරන්න කියලා බලන්න. මම හොඳ උදාහරණයක් කරගත්තා. මම මේ පේන්න කියලා අරගෙන ආවා. මේ දැන් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පත් කරනකොට 19 තිබුණා ඇමතිවරු පත් කළ යුත්තේ මන්ත්‍රීවරුන් අතරින් පමණයි කියලා. එතුමා ඡන්දෙ දිනලා පත් වෙන්නේ 19 වෙනි ව්‍යවස්ථා යටතේ. ඒකට එතුමා ඡන්දෙ දිනලා දන්නවා මට ඇමතිවරු පත් කරන්න බෑ. මට අමාත්‍යාංශයක් බාර ගන්න බෑ. ඒ නිසා මොකද මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නෙවෙයි නිසා කියලා. ඒක අනිත් එක සුප්‍රීම කෝට් එකනොත් ජේෂ්ඨාධිකරණොත් කියලා තිබුණා. ඒක හරි කියලා. ඒකට විරුද්ධුනේ නෑ. එතකොට එහෙම කළා ඒ බලයට ඇවිල්ලා විරලා හරි ගස්ස ගන්නව නෑ. මට ඇමතිකම තියාගන්න පුළුවන්. මට ආරක්ෂාව තියාගන්න පුළුවන්. ඊළඟට මේක ගෙනල්ලා වෙලා මේකෙත් කියනවා ඒක තියන්න පුළුවන් කියලා. මේකෙත් දැන් මේ අලුත් 21 ව්‍යවස්ථාවෙත් ඒක තියාගන්නවා. එතකොට ඒ තියාගත්තට අපි හිතමු දැන් එක තර්කයක් තියෙනවා. සේනාධිනායක සහ රාජ්‍ය නායක නිසා යුද්ධ ප්‍රකාශ කිරීම, සාමය ප්‍රකාශ කිරීම ආදී හැමදේම කරන්න පුළුවන් ජනාධිපති නිසා සමහරව තර්ක කරනවා ඒක තිබිය යුතුයි කියලා. මම ඒකට එකඟ වෙන්නේ නැහැ. හොඳම උදාහරණය ඉන්දියාව අරගෙන බලන්න. ඉන්දියාවට තියෙන ආරක්ෂක ප්‍රශ්න අපිට තියෙනවා. ඉන්දියාවට චීනෙන් තියෙන එක පැත්තෙන් උතුරෙන් චීනෙ.
ඒතකොට එතුමාලට භූතානෙත් එක්කත් තියෙනවා පොඩි ගනුදෙනු. දැන් නේපාලෙත් එක්ක මේ ළඟදී කලාපානි කියන ප්‍රදේශයේ ඒකේ නේපාලයේ අගමැතිතුමා කිව්වා මම මේක කොහොම හරි ගන්නවා කියලා. 2019 දී කියා හිටියේ ඒතුවා. යන්නේ ඒ විදිහේ ප්‍රශ්න තියෙනවා. එතකොට බටහිරින් පාකිස්තානෙත් එක්ක තියෙන ප්‍රශ්නයක් අහන්න ඕනේ නැහැ. ඊළඟට අරගත්තාම මේ බංග්ලාදේශ පැත්ත ගත්තාම මිලියන 4ක් විතර බංග්ලාදේශින් ඇවිල්ලා ඇසෑමය සහ ඒ ප්‍රදේශවල ඉන්න ඒගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා. ගැටුම් තියෙනවා පොඩි දේවල්. මම දන්නවා මම එහෙ ඉන්න කාලේ 2019 දී එක්තරා අවස්ථාවකදී මෙහි ඒගොල්ලගේ ඇමතිවරු දෙන්නෙක් එන්න කියලා ඉඳලා සාකච්ඡාවලට අමිත් ෂා කියන ඇමතිතුමා කියපු වචනයක් අල්ලගෙන අපි එන්නේ නැහැ කියලා කිව්වා. يعني ඒ විදිහේ මුස්ලිම් හින්දු වශයෙන් තියෙන ගැටුම් තියෙනවා. ඒ ගැටුම් තිබුණත් ඉන්දියාවේ ආරක්ෂක ඇමති මේ ඉස්සර කාලේ හිටියා. දැන් ඉන්න මුදල් ඇමතිතුමිය දැන් ඉන්නවා රාජ්නාත් සිං මැතිතුමා. ඒ විදිහට ඉන්නවා. මම මේක උදාහරණයක් විතරයි ගන්න. ඒ අරගෙන මම කියන්නේ විෂය වෙන් කිරීම සම්පූර්ණයෙන්ම ජනාධිපතිතුමාට දුන්නා. මම දන්නවා මම ජනාධිපති ලේකම්වරයා වශයෙන් ඉන්නකොට 2015 ආණ්ඩුව හැදුවාම ඔය ගැසට් එක ගහන්න එනකොට ඒක ආවේ අපි ජනාධිපතිතුමා කිව්වා මේක පොඩ්ඩක් බලන්න කියලා මට කිව්ව වෙලාවේ මට ඒ WJS කරුණාරත්න මහත්මයාට කිව්වේ. ඒ කියපු වෙලාවේ මේක බැලුවාම සමහර අමාත්‍යාංශ ඉහ වහා ගිහිල්ලා තියෙනවා. සමහර ඒවා නැහැ. ඉතින් එහෙම තියෙන අපි උගෙන ගිහිල්ලා කතා කරාම එතකොට කිව්වා මේක අගමැතිතුමාගේ කන්තෝරෙන් හරිගස්සලා නේ විෂය ලැයිස්තුව හරිගස්සලා එවන්නේ ඒ කාලේ අගමැතිතුමාගේ කන්තෝරෙන් ආවහම ජනාධිපතිතුමාගේ කන්තෝරේ මේක ගැසට් එක ගහන්නේ. ඒක නීතිය කියලා නෑ එහෙම කරන්න කියලා. නමුත් ඒක තමයි සම්ප්‍රදාය. අපි සම්ප්‍රදායෙන් කන්වෙන්ෂන්ස් වලින් අපිට ට්‍රැඩිෂන්ස් වලින් ඉවත් වෙලා කෙලින්ම රාජපාලනය කරන්න බෑ. මොකද ගානේ මේක පැවතගෙන එන ඉතිහාසයක් තියෙන එක. මම මේ අරගන්නේ. මම මේ අරගන්නවා මයි 27 වෙනිදා ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එකේ ගහපු ගැසට් එක. මේක පස්සේ වෙනස් කරා ඊට සුමාන දෙකකට විතර පස්සේ මම වෙනස් කරා. මේකේ නැති දෙයක් නෑ. මේකේ තියෙනවා බෝඩ් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට. මං අහන්නේ ආයෝජන කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශය කොහොම මිනිස්සු එන්න බයයි. ලෝකෙ මිනිස්සු ඒ විදිහට එන්න බය නමුත් ඒක තියෙනවා. ඒක තර්කයක් ඇති මොකක් හරි. ඊළඟට තියෙනවා කොළඹ පෝර්ට් සිටි ඉකොනොමික් කමිෂන් එක තියෙනවා. ඊළඟට ඩිපාර්ට්මන්ට් රෙජිස්ට්‍රේෂන් ඔෆ් පර්සන්ස් තියෙනවා. මිනිස්සු දිහා ඉස්සර තිබුණක හෝම් ෆෙයාර්ස් එකෙන් කරේ. රංජිත් මදුම්බනාර එමෙතුමා ඉන්න කාලේ. එතකොට මේ ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් ඒකත් ආරක්ෂක අමාත්‍යාංශයට. ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් ඒකත් ආරක්ෂක අමාත්‍යාංශයට. ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි ඒකත් ආරක්ෂක අමාත්‍යාංශයට. ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි පාක්ස් ටෙක්නෝ පාක් ඩෙවලොප්මන්ට් මේ සේරම මොනවද මේ බඩු ටික තමන්ට ඕන හැම දෙයක්ම තමන්ගේ අමාත්‍යාංශයට දාගන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ දෙයක් තියෙද්දි මේව වගකීමෙන් මේක අස්සම් කළ දෙන කොටාබේ රාජපක්ෂ ජනාධිපතිතුමා. මම හිතන්නේ දැන් වෙනස් වුණා ඒ විෂයන් ටික. ඒක වෙනස් වුණේ ඊට පස්සේ ධම්මික පෙරේරාමතුමාට ඒ ටික දීලා තියෙනවා වෙනස් කරගත්ත ටික. ඒක හැමදේම නෙමෙයි නෑ නැනෝ ටෙක්නොලොජි ඒව අරගෙන නෑ. ඒක නිසා මං කියන්නේ විෂයන් දීම ඒවට අදාළ නීති ක්‍රියාත්මක කිරීම ඒකයි තියෙන මේ කාර්යභාරය පිළිබඳව. මේ කරන අතරතුරේ මම එකක් කියන්න. 2019 2015 ආපු ව්‍යවස්ථාවේ ඒකට මම පෞද්ගලිකව මැදිහත් වුණු කෙනෙක් නිසා මම දන්නවා. මේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක් නෑ අපිට උතුරු නැගෙනහිර ප්‍රශ්නේ කියන එක. ඒක 2009 යුද්ධය ඉවරුණාන් පස්සේ 2014 වෙනකන් උණු දේ පිළිබඳව අද වෙනකන් වුණු දේ පිළිබඳව උතුරු නැගෙනහිර ජනතාවත් දේශපාලන පක්ෂවත් අන්තර්ජාතිකයවත් ඒකත් එක්ක එකඟ නැහැ. අපි ඒ සඳහා යම් යෝජනා කළා පස්සේ වෙලාවක ඇති කරා. ඒ ඇති කරු ඔය කොන්ස්ටිටියුෂන් එකේ 19 ගේනලා අපි ඇතුල් කරා මේ ඒකාග්‍රතාවය සහ ප්‍රතිසන්ධානය කියන එක. ඒ දෙක ජනාධිපතියාගේ කාර්යයක් වශයෙන් දාමු කියලා. මොකද කාරණේ ඒක එතකොට මේකට දෙන හයිය වැඩි. يعني ලෝකයටත් අපිට ගිහිල්ලා කියන්න පුළුවන් ඔන්න බලන්න අපේ ජනාධිපතිතුමා මේකට වාකීම ගන්නවා කියලා. මේ කාර්යය පිළිබඳව දානවා කියලා. අපි ඒක ඇතුල් කරා. 20න් මොකද කරේ? ඒක ඉවත් කරා. ඒ කියන්නේ මට ඒකාග්‍රතාවය ඕනෙත් නැහැ, ප්‍රතිසන්දානය ඕනෙත් නැහැ, සමගිය ඕනෙත් නැහැ, කිසි දෙයක් ඕනේ නැහැ කියලා කියන්න වගේ. මම කියන්නේ ඒ අදහසින් නෙමෙයි. ඒක කෙනෙකුට අර්ථකථනය කරන ඒක කියන්න වගේ මේක අයින් කරනවා. මං අහන්නේ දැන් මේ සැරේ 19 ගේනමයි කිව්ව ජනාධිපතිතුමාට බැරි වුණාද අඩු ගානේ ඒක දාලා උතුරු නැගෙනහිර ජනතාව පොඩ්ඩක් හිත වශයෙන් අර පොඩි සන්තෝෂයක් දෙන්නවත් අඩු ගානේ කරන්න. ඒව කරන්නේ නැහැ. ඒතකොට අපි කියන්නේ ඒකයි. එතුමාගේ වාක්‍යෙම තියෙනවා මොකද කාරණේ එතුමා ගන්නවා මේ වාක්‍යෙම විෂයන් බෙදී ඇමතුරුපත් කිරීම. ඔවුන්ගේ විෂයන් දීම, ඔවුන්ගේ ආයතනික මොනවද කියලා කියන්නේ. ඒගොල්ල ක්‍රියාත්මක කරන මේ නීති මොනවද කියලා ක්‍රියාත්මක කරන්නේ. ඒවා ඒකේ ඒ සේරම කරන්න දෙන. ඒ කියන්නේ ඒ සඳහාම යනවනේ බජට් එකක්. අයවැය ලේඛනයට මේ බලතල යනවනේ. ආරක්ෂක අමාත්‍යන 15ක් අරගන්නේ ලංකාවේ තියෙන වැදගත්ම දේ ආරක්ෂක අමාත්‍යාංශය කියනවා වගේ. ආරක්ෂාව අවශ්‍යයි. ජාතික ආරක්ෂාව ගැන අපි කිසිසේත්ම නැහැ කියලා කියන්නේ නැහැ.
ඒව තියෙද්දි මේ ගොඩක් දාගත්තාම සල්ලි ගොඩක් එනවා. මං අහන්නේ එහෙම නෙමෙයිනේ මේක. ඒකෙන් මම කියන්නේ ඒකෙන් මූල්‍ය පරිපාලනය පිළිබඳව කොතෙක් දුරට එතුමා වක්‍රන්දමින් මේ බදා ගන්න ගතියක් එනවා. ඒ සේරම කළ වියල් අපි සේරම හරියටම අකුරටම මම හරියටම කරා කියලා කියන්න පුළුවන් තත්ත්වයක ඉන්නවනම් අපිට කමක් නැහැ. සමහරට ඒත් අපි කියන එහෙනම් කමක් නැහැ කියලා. අපිට එහෙම කියන්න පුළුවන්ද? බෑනේ. බැරි නිසානේ ෆෝලින් තියෙන විදිහට. ඒක නිසා මම හිතන්නේ ඔබතුමාට කියන්න තියෙන්නේ මේ කාරණේ පිළිබඳව අපි ওই විදිහට බලන්න ඕන. ව්‍යවස්ථාවක් හැදීම පිළිබඳව විතරක් බලලා බෑ. ඒකේ තියෙන පරිසරය, අපි ඉන්න ජීවත් වෙන පරිසරය මොකද්ද? අපි අත්දකින්න දේ මොකද්ද කියන එකත් එක්ක කටයුතු කරන්න ඕනේ කියලා මගේ විශ්වාසය. ආචාර්ය අබිසේකර මහත්මයා දැන් මම අහගෙන අධිකරණ ඇමතිවරයා කියන තර්කයක් තමයි දැන් මේ ජනාධිපතිවරයා පත් කරලා තියෙන්නේ 69 ලක්ෂයක අතිවිශාල ජනවරමකින්. එතකොට 3/2කට වැඩි පාර්ලිමේන්තු බලයක් දීලා පත් කරලා තියෙන ජනතාව ඒගොල්ලන්ගේ විවස්සාදායක බලය ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුව. එතකොට එවැනි වූ බලයක් දීපු කණ්ඩායමක් ඒගොල්ලන්ගේ බලය තව පාර්ශවයක් අතට පත් කරන එක ඒ තරම් යෝග්‍ය කාරණයක් නෙමෙයි කියලා. මේ ජනාධිපතිවරයා අවුරුදු 5කට පත් කරලා තියෙනවා. ජනතාව අතිවිශාල වරමක් දීලා තියෙනවා. එතකොට ඒක ආයේ වෙනස් කරන්න යන එක ඒ තරම් යෝග්‍ය නෑ කියලා වගේ තර්කයක්. ඒක කොච්චර දුරට සාධාරණද? මොකද හේතුව දැන් අපිට හොඳටම පේනවා කාලානුරූපීව ඇති වෙන තත්වයන්ට අනුගත වෙන්න නැත්නම් ඒ වෙනස්කම් අපිට කරගන්න විදිහක් නැති වෙලා තියෙනවා. ඒ කියන තර්කය කොච්චර දුරට සාධාරණද? දැන් ඔය කියන පාර්ලිමේන්තු සභාව, ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඇති කරලා පාර්ලිමේන්තුවේ ජනතා ඡන්දයෙන් පත්වන නියෝජිතයින්ගේ ඇතැන් බලතල අපි දෙනවා පාර්ලිමේන්තුවෙන් නැති වෙනම කණ්ඩායමකට. ඒක සාධාරණද? හරි. එතකොට ඕක සාධාරණද අසාධාරණද කියලා බලන්න වෙන්නේ අත්‍යවශ්‍යම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලධර්ම වලින්. දැන් ජනාධිපතිවරයා තෝරා ගන්න අවස්ථාවේ එතුමාට බලය දුන්නු ජනතාව රටේ සාපේක්ෂව විශාල ප්‍රමාණයකින් ඉන්නවා. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලධර්මයන් තුලදී අපි කවදාවත් අදහස් කරන්නේ නැහැ බලය දුන්නට පස්සේ අවුරුදු 5 තුලම ඒ සමස්ත බලයෙන්ම ක්‍රියාත්මක වෙනවා කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලධර්ම තුලින් අපේක්ෂා කරනෝ ජනතාවට සුබසිද්ධියක් වෙන විදියට මේ බලතල තුලනය කරමින් පවතින්න ඕන. 69 ලක්ෂයක් ජනතාව ජනවරමක් දෙනවා. ඒ මොහොතේ පැවති ජනවරම. හැබැයි ඒ දූර කාලයේ පුරාම ඒ බලයෙන් යුක්තව ක්‍රියාත්මක වීමයි කියන එක එතනින් අදහස් වෙන්නේ නැහැ. ඇයි? තමන්ගේ ක්‍රියාකාරී කාලය තුල ඒ බලය සංවර්ණයේ තුලනයට ලක් වෙලා ගමන් කළ යුතුයි. එහෙමනම් ඊට අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් විය යුතුයි. 17න් හැදුවේ ඕක, 19න් හැදුවේ ඕක, 22න් හදනවායයි පෙන්වන්නේ හෙත් ඇදිලා නැත්තේ ඕක. එහෙමනම් මේ ගත්ත බලය තියෙනවා. ඒ මොහොතේනේ. ඒ ඡන්දේදී පත් වෙන මොහොතේ තමයි බලය තියෙන්නේ. නමුත් කාලානුරූපීව ජනාධිපතිවරයාට අවශ්‍ය සියලු දේ කරගෙන යන්න පුළුවන් කියන එක එකෙන් අදහස් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ. මොකද 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන අවස්ථාවෙත් ඒ වෙලාවෙත් තිබුණු විවේචන තමයි මේ බලය එකතැනකට ගොනු කරන එක තුළ තිබෙන අත්‍යන්ත භයානක භාවයක් තමයි පත්වෙන කෙනා මතයි මේ බලයේ ක්‍රියාකාරීත්වයේ සහනය ලැබෙන ජනතාවට. පත්වෙන කෙනා තුළ ඔහුගේ ගති ස්වභාවයන් තුළ ඔහු ක්‍රියා කරන හිතන පතන විදිය තුලයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ යම් අරමුණක් තිබුණා නම් මේ බලය එකතැනකට එකතු කිරීමේ යම් තර්කයක් තිබුණා නම් ඒ ඉටුවීම තියෙන්නේ. ඔක ප්‍රසිද්ධ කියමනක් තියෙනවනේ ආචාර්ය එන්.එම්. පෙරේර මහත්තයා අහුව ප්‍රශ්නයක් මේ විදියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලතල එකතු කරලා හැදුවොත් එතනට කවදා හෝ පිස්සෙක්පත් වුණා. කුමක් වෙයිද? එයයි අහපු වචනය. රයිට්? එතකොට ඒක අර්ථ නිරූපණය කළා ගලපලා හිතන එක ජනතාවට බාරයි. නමුත් ඒ තර්කය ගෙනාවා. මෙච්චර ප්‍රතිරූපයක් හදලා මෙච්චර බලතල එකතු කරපු විධායකයක් හදලා අවසාන වශයෙන් එතනට පත් වෙන පුද්ගලයා මෙවැනි කෙනෙක් වුණොත් කුමක් වේවිද? එහෙනම් පැහැදිලි මේ බලතල දීමයි බලතල වලට එන පුද්ගලයයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ තුලනෙන් ගමන් කරොත් විතරයි එහි ප්‍රතිඵලය ජනතාවට ලැබෙන්නේ. ඡන්ද ව්‍යාපාරයන් තුල ප්‍රතිරූපයන් ගොඩනැගීම තුල මාධ්‍ය ජනමාධ්‍ය සමාජ මාධ්‍යයන් තුල ගොඩනැගීම තුල කෙනෙකුට මතුවෙන්න පුළුවන්. එන්න පුළුවන්. සියලු දෙනා සාධාරණව හිතන්න පුළුවන් මේ මොහොතේ. ඔව් මේ වෙලාවේ අවශ්‍ය පුද්ගලයා මෙයයි. අවශ්‍ය බල කේන්ද්‍රය මෙයයි. හැබැයි පත්වීමෙන් අනතුරු ඒ දේ සිද්ධ වෙන්නේ නැත්තම්
ඊට උදාහරණ බිහි වෙනවා නම් හැබැයි ඒක පාලනය කිරීමේ ක්‍රමයක් තියෙන්න ඕන. ඒකයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලධර්ම තුල කියන්නේ කවුරු පත් වෙලා ආවත් ඔහුගේ බලතල සමනය කිරීමේ ක්‍රමවේදයක් තියෙන්න ඕන. ඒ ක්‍රමවේදය නැතුව තවදුරටත් අර බලය ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවනම් එතන භයානකමක් තියෙනවා. මම හිතනවා ජනතාවට මේ රටේ සබුද්ධික ජනතාවට හිතන ජනතාවට මාධ්‍යයට මේ දේ තේරුම් ගන්න තිබුණු හොඳ අවස්ථාවක් 20 ගේනකොට 20 වෙනි සංශෝධනයෙන් ඇති කරපු වෙනස්කම් ගේනකොටම මිනිසුන්ට හිතන්න තිබුණා මේ ලෑස්ති වෙන්නේ මොකටද? මෙච්චර බලයක් එකතු කරන් ලෑස්ති වෙන්නේ මොකටද? මේ මොන කාරණාවලටද? හිටපු ජනාධිපති ලේකම්තුමා ඉතින් පැහැදිලිව කිව්වා 30කට අධික සංඛ්‍යාවක් මං හිතන්නේ ලයිස්තුව තුල තියෙන බලතල ඒ හරහා මුදල් බලතලයක් මුදල් ප්‍රශාල ප්‍රමාණයක් එකතු වෙනවා. ඊට පස්සේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් 19 සම්පූර්ණයෙන් යටපත් කරනවා. ප්‍රසම්පාදනය වගේ දේවල් නැත්තටම නැති කරනවා. මේ මොකටද ලෑස්ති වෙන්නේ? එදා හිතන්න. එතින්ද නම් මට තර්කයක් තියෙනවා දැන් අර 19 වෙනි වසර සංශෝධනයේ ප්‍රසම්පාදන කොමිෂන් සභාව ඇති කරගන්නත් සෑහෙන සටනක් කරන්න උනා ඒ කාල සීමාවේදී. ඒත් මං හිතන්නේ ඒ 19 අහුසිලා 20 වෙනකනුත් ඒක හරියාකාරයෙන් ක්‍රියාත්මක කරගන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. ඔව්. ඉතින් අපිට එකතු වෙලා හිතන්න තියෙන තැනක් තමයි මේව නැති කිරීම තුලින් කරන්න යන ප්‍රජාතන්ත්‍රවාදයේ කුමක්ද? රාජ්‍ය පාලනය මොකද්ද? ජනතා යහපත මොකද්ද? එතකොට මේ 69 ලක්ෂයක බලය තිබුණා කියන තර්කය තිබුණා. නමුත් ඒ බලය අරගෙන කරේ මොකද්ද කියන එකත් එක්ක ඕන 69 ලක්ෂයේ බලය කියවන්න. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මූලධර්මත් එක්ක කියනකොටත් කියවන්නේ බලය ගන්න පුළුවන්. හැබැයි බලය පවත්වාගෙන යාමේදී ජනතාවට සුබදායි ලෙස කළ යුතුයි. ඒ නොකරන තැන්වල ඒ කියන්නේ බලය ඉක්මවා යන විට බලය අයුතු ලෙස පාවිච්චි කරන විට ඒ පාලනය කිරීමේ ක්‍රමවේදයක් තිබිය යුතුයි. ඒක තමයි ඔය චෙක් ඇන්ඩ් බැලන්ස් වලින් වෙන්නේ. සංවරණයෙන් වෙන්නේ. 22 ඇතුලේ මෙල්ල කිරීම නැද්ද ඔබතුමා හිතන්නේ? මෙල්ල කිරීම නැහැ. මං කියවන ඉස්සෙල්ලත් වචන මේක වචන තියෙනවා. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගෙනල්ලා සතුටු වෙන්න පුළුවන්. මේ නේද 19 තිබුණු වචනේ නේද? හැබැයි අර්ථයට ගිහිල්ලා බැලුවාම කරු ජනාධිපති නීතිඥතුමා ඉතා පැහැදිලිව කිව්වා මේකේ හරයට ගියාම මොකද වෙන්නේ කියලා. වචනය තියෙනවා. වචනය තිබීම නෙමෙයි වැදගත්. ඒ වචනයෙන් ඇවිල්ලා ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද කියන එක. දැන් ඔබ අහුව ප්‍රශ්නයක් සංයුතිය පිළිබඳව. සංයුතිය කියන්නේ බලයේ කොටසක්. බලතල හා කාර්යයන් powers and function කියන එක ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක වෙන කොටස් දෙකකින්. සංයුතියෙන් සහ බලතල හා කාර්යයන් වලින්. බලතල හා කාර්යයන් දෙන්න පුළුවන්. හැබැයි සංයුතියෙන් ඒක තියාගන්න පුළුවන්. ඇයි බලය හා කාර්ය ක්‍රියාත්මක කරන ආයතනයේ වැඩි බලතල ප්‍රමාණයක් නැවත ජනාධිපතිවරයාට නතු කරගත්තොත් ආණ්ඩු බලයේ තීන තැනට නතු කරගත්තොත් මෙතුමා ඉතින් පැහැදිලිව කිව්වා මේ 10න් 7ක් 6ක් නමුත් 7ක් කියවන්න පුළුවන්. නැවත ජනාධිපතිවරයාට නම් දෙන්නේ මේ දකුණු අතින් දීලා වමෙන් එකතු කරලා. මිනිසුන්ට සතුටු වෙන්න වචනයක් දීලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තියෙනවා. ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු පත් කරන එක අගමැතිවරයාගේ අනුමැතිය කළ යුතුයි. හොඳයි. ඉස්සලා තිබුණේ විමසා කළ යුතුයි. ඒ වචනේ බලන්න විමසා කළ යුතුයි. විමසා කියන එක වෙනම බලන්න කළ යුතුයි. විමසනෝ ඒක පැත්තකට දාලා කළ යුතුයි. Tamanට ඕනෙක් කරන්න පුළුවන්. හැබැයි ඊට වඩා ප්‍රජාතන්ත්‍රවාදී තැනකට ගියා කියලා කියන්න පුළුවන්. මොකද අනුමැතිය මත කළ යුතුයි. දැන් අනුමැතිය නැත්තම් කරන්න බෑ. හැබැයි මම හිතන්නේ මට වඩා හොඳින් හිටපු ජනාධිපති ලේකම්තුමා පැහැදිලි කරයි අවසාන වශයෙන් මේ කාර්යයන් සිද්ධ වෙනකොට ලේකම්වරුන්ගේ කොයිතරම් දායකත්වයක් තියෙනවද? කවුද ලේකම්වරු තාමපත් කරන්නේ? අමාත්‍යාංශයක් ක්‍රියාකාරී මට්ටමේදී කවුද තාමත් ලේකම්වරු පත් කරන්නේ? එතනට ගමන් කරනකොට නැවත ආයි බලය එකතු කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට තියෙනවා. ඒක නිසා මේ වචන තුලින් පමණ 22 කියවන්න එපා. අරමුණු සහ පරමාර්ථ තුලින් තමයි 22 කියවලා බලන්න ඕනේ. එතකොටයි තේරෙන්නේ ඇත්ත වශයෙන්ම 22 කියන්නේ අපි ඉල්ලපු සංශෝධනයද? අපි ඉල්ලපු 20ට එහා ගිය 19 හෝ එයට එහා ගිය දෙයද කියන එක පැහැදිලි වෙන්නේ ඒකයි. නැවතත් ඔබ අහපු දෙයට આવොත් මේ ලැබුණු බලය ඒ විදිහටම තියාගෙන යෑමක් බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලධර්ම. එය නරක් වෙන, එය මිනිසුන්ට අගතිදායක වෙන ඕනම මොහොතක නැවත කැඳවන්න, විමසන්න, සමනය කරන්න බලය තියෙන්න ඕනේ. එවැනි බලයක් ලැබෙන්නේ සංවරණ හා තුලන ක්‍රමයක්. හැබැයි එය නිවැරදි විදියට ඉටු වෙන
සංශෝධනයකින් විතරයි ජනතා අපේක්ෂා ඉටු වෙන්නේ. ජනාධිපති නිරීක්ෂකතුමා දැන් මේක දැන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හැටියට හෝ ඔබතුමාගේ පෞද්ගලික මතය හෝ දෙකෙන් එකක් මම අහන්නේ දැන් මේක මේ වෙලාවේ අපි මුණ දීලා තියෙන ප්‍රශ්නය පුද්ගලබද්ධ ප්‍රශ්නයක් නේද? දැන් මේ තනි පුද්ගලයෙක් වටා වෙච්ච අවුලක් නේ මෙතන තියෙන්නේ. ඒක තියද්දී අපි ක්‍රමවේදය ගැනත් කතා කරන එක පැත්තකින්. මෙතෙන්දී ඔබතුමාලා ඉන්න තැන කොතනද? දැන් එකක් අපි විධායක එතකොට මේ අපි කියන මේ වෙලාවේ මේ ධූරය දරන පුද්ගලයා මේ ධූරයේ බලතල පාවිච්චි කරපු ආකාරය පිළිබඳව ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අනිත් පැත්තෙන් ක්‍රමවේදය ගැනත් අපි තර්ක කරනවා. මේ දෙක අතර ඔබතුමාලා ඉන්න තැන කොතන? නෑ අපි ඉන්න ස්ථාවරය තමයි එකක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කල්පවතින ව්‍යවස්ථාවක් වෙන්න ඕනේ. ඒක මේ පුද්ගලයා දිහා බලලා ව්‍යවස්ථාව වෙනස් කරන එක සුදුසු නෑ. එහෙම කරපු අවස්ථාවලදී අපි දන්නවා බොහෝ අය කියනවා මේ 78 ව්‍යවස්ථාව හැදුවේ ජේ.ආර්. ජයවර්ධන එවකට අගමැතිවරයා කේන්ද්‍ර කරගෙන තමයි මේ 78 ව්‍යවස්ථාව හැදුවේ. ඒතර ජේ.ආර්. ජයවර්ධනට යම් තාක් දුරකට හරි එතුමාටත් ඒක හරි ගියේ නැහැ. මොකද එතුමත් ඒ බලය අනිසි ලෙස පාවිච්චි කරා. නමුත් එතනින් එහාට පත්වෙච්ච සමහර ජනාධිපතිවරු ඒක තවත් තැනකට ගෙනිච්ච මේ ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ බලතල. ඉතින් එහෙම බලනකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් වෙන්න ඕනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කල්පවතින එකක් වෙන්න ඕනේ. ඒක මේ තනි ජනාධිපතිවරයෙක් දිහා බලලා විතරක් අපි ඒ නිර්මාණය කරන්න බෑ. සංශෝධනත් එහෙමයි. නමුත් අපි දන්නවා මේ බලය අපේ ප්‍රශ්න තියෙන ආයතන කෙරෙහි. මේ ආයතන නිවැරදිව පිහිටවන්නේ නැත්තම් නිසියාකාරයෙන් මේ සංවර්ණ තුලන සහිත ආයතන පිහිටවන්නේ නැත්තම් රටක් සාර්ථක වෙන්න බෑ. එක ග්‍රන්ථ පොතක් තියෙනවා Why Nations Fail කියලා. ඒක මේ ඩෙවලොප්මන්ට් ඉකොනොමිස්ලා දෙදෙනෙක් ලියපු පොතක්. ඒකේ උදාහරණයක් ගන්නවා මේ අප්‍රිකාවේ රටවල් ගැන. ඒක සංසන්දනය කරනවා අප්‍රිකාවේ අද සාර්ථකම රට හැටියට හඳුන්වන්නේ බොත්ස්වානා. සහ ඊට සාපේක්ෂව ගන්නවා කොංගෝ දේශය. මේ දෙකේ වෙනස මොකක්ද? නිදහස ලැබුණම බොත්ස්වානාවල පළවෙනි ජනාධිපතිවරයා සෙරෙත්සෙකාම ඒ ජනාධිපතිවරයා නිර්මාණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ ආයතන පදනම් කරගෙන ශක්තිමත් ස්වාධීන ආයතන පදනම් කරගෙන ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් කරගත්ත සහ විශේෂයෙන්ම රාජ්‍ය සම්පත් ඒ රටේ සම්පත් නිසියාකාරයෙන් සාධාරණ ලෙස බෙදා යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තමයි පාලන ක්‍රමයක් තමයි නිර්මාණය කරන්නේ. කොංගෝ දේශය වෙන්නේ ඒක අනෙක් පැත්ත. එක පවුලකට හෝ පවුල් කීපයකට කේන්ද්‍රගත වෙච්ච සියලු ධනය එතනට එක්රැස් වෙන තැනක් තමයි රාජ්‍ය තාන්ත්‍රයක් තමයි නිර්මාණය වෙන්නේ ඒ දේශේ. ඒතර මේ අද මේ අප්‍රිකාවේ මේ රටවල් දෙක දෙආකාරයකට ගිහින් තියෙන්නේ. දැන් ලංකාවේ වෙන්නේ ලංකාවේ ප්‍රශ්නේ තමයි ආයතන. ඒ පුද්ගලයන්ුත් ප්‍රශ්නයක් තමයි ඒ දුර දරන අය. නමුත් ඒ දුර දරන අයට බලය අත්නෝමතික ලෙස පාවිච්චි කරන්න හැකියාව ලැබිලා තියෙන්නේ මේ ආයතන දුර්වල වෙලා තියෙන නිසායි. මේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ඊට පස්සේ ආපු සමහර සංශෝධන වලින් වෙලා තියෙන්නේ මේ බලය කේන්ද්‍රගත කරලා තියෙනවා විධායක ජනාධිපතිවරයා කෙරෙහි. විධායක ජනාධිපතිවරයාගේව ප්‍රශ්න කරන්න බැරි මට්ටමකට අපි ගෙනල්ලා තියෙනවා. දැන් අපි දන්නවා 19 වෙනි සංශෝධනයේ නීතිය සංශෝධනය කරලා ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පවරන්න පුළුවන් කියන තැනට ගෙනාවා. ඒක දැනුත් තියෙනවා. නමුත් අපි ගත්තොත් 2015 සිට 22 දක්වා ජනාධිපතිවරයාට එරෙහිව පවරපු මූලික අයිතිවාසිකම් නඩු කීයක්ද සාර්ථක වෙලා තියෙන එකම එකයි. ඒ තමයි අර පාර්ලිමේන්තුව විසිරවා හරපු නඩුව විතරයි. දින 52. දින 52 නඩුව. එතකොට මම හිත කියන්නේ මේ රටේ ප්‍රධානම ප්‍රශ්න තමයි එක විධායක ජනාධිපති ධූරය උඩින් තියෙනවා. ව්‍යවස්ථාදායකයි අධිකරණයයි ඊට සාපේක්ෂව දුර්වලයි. මේක තමයි යථාර්ථය. විධායක ජනාධිපතිවරයා ඉතා බල සම්පන්න ආයතනයක්. ඒක තමයි මේ 78 ඇති කරලා තියෙන යාන්ත්‍රණය. එතකොට මේක 22කින් කරන්න ඕනේ දේ තමයි මේ ජනාධිපති ධූරය කෙරෙහි සංවර්ණ සහ තුලන ගේන එක. checks and balances ගේන එක.
ජනාධිපතිවරයා වග කියන්න ඕනේ. වග කිව යුතු පාර්ලිමේන්තුවට වග කියන ජනාධිපති ධූරයක් වෙන්න ඕනේ. අපේ නීතිඥ සංගමේ ස්ථාවරය තමයි අවසාන වශයෙන් මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න ඕනේ කියන එක. නමුත් 22 වෙනි සංශෝධනයෙන් අඩු ගානේ අර 19 ප්‍රතිපාදනවත් ගේන්න ඕනේ. අපි යෝජනා කරලා තියෙන 19 ප්‍රතිපාදන සහ ඊට අමතරව තවත් ප්‍රතිපාදන කීපයක් අපි යෝජනා කරලා තියෙනවා. දැන් ඇයි මේකේ වැදගත් සමහර අය කියනවා දැන් මේ රටේ ඇයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැන කතා කරන්නේ මේ ආර්ථික ප්‍රශ්නයක් නෙතියෙන්නේ කියලා අපි දැකලා තියෙනවා. මේ ඩොලර් ප්‍රශ්නයක් නෙතියෙන්නේ කියලා. හැබැයි කොහොමද මේ ප්‍රශ්න ඇති වුනේ? මේ ප්‍රශ්න ඇති වුනේ මේ රටේ ආයතනවල කඩාවැටීම නිසා. ඩොලර් ප්‍රශ්නේ කොහොමද ඇති වුනේ? මහ බැංකුවේ අධිපතිවරු පහුගිය අධිපතිවරු දෙන්න සහ මූල්‍ය මණ්ඩලය ගත්ත සමහර අදූරදර්ශී තීරණ. අපි දන්නවා දැන් මූල්‍ය මණ්ඩලයේ සමාජිකයෝ ඇවිල්ලා කියනවා අපිත් මේකට විරුද්ධ වුණා. නමුත් බහුතරේ හිටිය එක තැනක කියලා කියනවා. එතකොට ඒකෙන්ම පේනවා මේ ආයතන කඩා වැටීම නිසා තමයි මේ ආර්ථික ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. පෝර ප්‍රශ්නේ ගත්තොත් ඩොලර් ප්‍රශ්නේ ගත්තොත් IMF එකට යාමට ප්‍රමාද වීමේ ප්‍රශ්නේ ගත්තොත් මේ අපි දන්නවා අපි ගිය අවුරුද්ද සිට ගිය අවුරුද්ද ඔක්තෝබර් නොවැම්බර් වෙනකොට මේ ප්‍රශ්නේ එන බව අපි දන්නවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගිය මේ අවුරුදු ජනවාරි මාසේ අපි අනුතුරු ඇඟිව්වා මෙහෙම ආර්ථික ප්‍රශ්නයක් එන්න යනවා කියලා. මෙහෙම විශාල ප්‍රශ්නයක් එන්න යනවා කියලා. නමුත් මේවා මහ බැංකුවේ නිලධාරීන් මහ බැංකුවේ ඉහළ තැන්වල ඉන්න අය දන්නේ නැතුව වෙන්න බෑනේ. නමුත් දැනගත්තට පියවර ගත්තේ නැහැ. ඇයි? ඒ ආයතන දේශපාලනීකරණය වෙලා ඒ ආයතන කඩා වැටුණා. එතකොට එහෙමනම් මේ ආයතන මම මේ මහ බැංකුව ගැන විතරක් නෙවෙයි කියන්නේ. මහ බැංකුවද ශ්‍රී ලංකා පොලිසියද හැම ආයතනයක්ම ඒකේ ස්වාධීනභාවය ආරක්ෂා කරන්න ඕනේ. සහ මේ ආයතන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය තමුන්ගේ කාර්යය කරන්න ඕනේ. තමුන්ගේ කාර්යය කරන්න බය වෙන්න නරකයි. තමුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවර්ලා දීලා තියෙන තමුන්ගේ වගකීම ඒක පබ්ලික් ට්‍රස්ට් එකක්. මහජනයා වෙනුවෙන් තමයි තමුන්ගේ කාර්යය ඉෂ්ට කරන්නේ. ඒක නිර්භයව කරන්න ඕනේ. දැන් ජනාධිපති නීතිඥතුමනි දැන් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා පත් කිරීමේ අපි එක පැත්තකින් ගත්තොත් සර්ව බලධාරියා බවට මේ විධායක ජනාධිපතිවරයා පත් වුණානේ. ඒ පත් උනේ කිව්වනේ මට වැඩ කරන්න ඕනේ මේක දෙන්න කියලා පත් කිරීමේ බලධාරියා වුණානේ. දැන් එතුමා පත් කරපු අයනේ මේක මේ අවුලෙන් අවුලට පත් කරලා තියෙන්නේ. එතකොට විරෝධතාවය නැගෙන්නේ ජනතාවගේ අරගලේ තියෙන්නේ go home. ඒක පුද්ගල බද්ධයි. එතකොට ඒක මේ විවස්ථා සංශෝධනය හරහා ඒක යටපත් කරලා පොඩි කවරප්පයක් ගන්න නෙමෙයිද මේ හදන්නේ. මේක මේ පොඩ්ඩක් ආවරණය කරලා සමනය කර ගැනීම උත්සාහයක් නෙමෙයිද තියෙන්නේ. ඊටාම පැහැදිලිව අපිට පේනවා හිටපු ජනාධිපති ලේකම්වරයාත් කියපු ආකාරයට මේක අතිශය පුද්ගල බද්ධ වෙන්නේ මේ නායකත්වයේ තුල තියෙන අසමත්භාවයනේ. තීන්දුව తీරන ගැනීමේ අසමත්භාවයනේ. විවස්ථා සංශෝධනයේ එතෙන්ට ගෙනීම හරහා ඒක යටපත් වෙලා ගිහිල්ලා වෙන කාරණේ මතුවීමක් නෙමෙයිද වෙලා තියෙන්නේ. නෑ ඇත්ත වශයෙන්ම මම හිතන්නේ ඒ තමයි ව්‍යවස්ථාවක් සංශෝධනය කරනකොට වත්මන් ජනාධිපතිවරයා ගැන බලනවා වගේම අනාගතයටත් ඒක අදාළ වෙන්න ඕනේ. ඒ නිසා තමයි වත්මන් ජනාධිපතිවරයා විතරක් දිහා බලලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හදන එක ගැන මගේ ප්‍රසාදයක් නැහැ. නමුත් ඒ වගේම තමයි ඒ හදන ව්‍යවස්ථාව කෙරෙන සංශෝධනයට මේ ජනාධිපතිවරයා වියතිරේකයක් කරලා මේ සංශෝධන මේ ජනාධිපතිවරයාට අදාළ වෙන්නේ නැහැ කියන එකේ තේරුමකුත් නැහැ. දැන් අපි දන්නවා 22 වෙනි සංශෝධනය තියෙනවා. යම් ප්‍රතිපාදන තියෙනවා. ඒක සඳහන් වෙනවා ඒක 9 වෙනි පාර්ලිමේන්තුව තුල මේ ජනාධිපතිවරයාට අදාළ වෙන්නේ නැහැ කියලා. එතකොට ඇත්ත වශයෙන්ම මේ සංශෝධන වල අරමුණ මොකද්ද? වත්මන් ජනාධිපති ධූරයේ බලතල සීමා කරන්න. එතකොට ඒක මේ පාර්ලිමේන්තුව ඉවර වෙලා මම හිතන්නේ කවුරුත් සෑහීමකටපත් වෙයි කියලා මේ පාර්ලිමේන්තුව ඉවර වෙලා ඊළඟ පාර්ලිමේන්තුවේ සිට මේවා ක්‍රියාත්මක වෙන්න. එතකොට අගමැතිවරයාගේ පත් කිරීම, අගමැතිවරයාව ඉවත් කිරීම සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපාදන, ඇමති මණ්ඩලයේ පත් කිරීම පිළිබඳ ප්‍රතිපාදන, විෂයන් පවරා ගැනීම සම්බන්ධයෙන් ප්‍රතිපාදන. අපිට තව ගැටලුවක් තියෙනවා. ඒ තමයි ආරක්ෂක අමාත්‍යාංශය මේ 20 වෙනි සංශෝධනයේ හැටියට ජනාධිපතිවරයාට තමුන් සතුව තියාගන්න පුළුවන්.
තබාගත යුතුයි කියලා තමයි 22 වෙනි සංශෝධනයේ තියෙන්නේ. අර ප්‍රශ්නේ තියෙන්නේ ආරක්ෂක අමාත්‍ය ධූරයේ ජනාධිපතිවරයා සතුව තියාගන්න ඕනේද නැද්ද කියන එක ගැන තර්කයක් තියෙනවා. 19 වෙනි සංශෝධනයේ සඳහන් වුණේ ආරක්ෂක අමාත්‍ය ධූරයේ උනත් තියාගන්න බැහැ කියලා. වෙන රටවල් වල විධායක ජනාධිපති ධූර තියෙන රටවල් වල ප්‍රංශය ඇමරිකාවේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරය දරන්නේ වෙන පුද්ගලයෙක්. ඒ නිසා අනිවාර්යෙන් විධායක ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍ය ධූරය දරන්න ඕනේ කියලා දෙයක් නැහැ. දැන් ආරක්ෂක අමාත්‍ය ධූරය දැරීමේ ප්‍රතිභාග අපිට පේනවනේ. සමහර විෂයන් මේ ආරක්ෂක අමාත්‍යාංශයට තිගසත් කරනවා. දැන් ඒක තමයි ප්‍රශ්නේ. මේ රටේ ඉතිහාසය පුරාම මේ රටේ ජනාධිපතිවරු විෂයන් පවරා දීමේදී අක්‍රමික ආකාරයට මේ විෂයන් ලබා දීලා තියෙනවා. උදාහරණයක් තමයි එක අවස්ථාවක මේ රටේ එක ජනාධිපති ධූරයේ එක ජනාධිපතිවරයෙක් ජාතික චිත්‍රපට සංස්ථාව වාරි මාර්ග අමාත්‍යාංශයට නතු කරා. හරි. ඒතර අපි කාටවත් තේරුම් ගන්න බැහැ ජාතික චිත්‍රපට සංස්ථාව කොහොමද වාරි මාර්ග අමාත්‍යාංශයට යන්නේ කියලා. නමුත් ඒක වුණේ ඒ වෙලාවේ ඒ ජනාධිපතිට අවශ්‍ය වුණා එවකට හිටපු වාරි මාර්ග ඇමතිට මේ චිත්‍රපට සංස්ථාවක් දෙන්න. ඒ විෂය. ඒ නිසා කෙලින්ම වාරි මාර්ග අමාත්‍යාංශයටද ගැසට් කරා. දැන් මේ තමයි අවදානම් තියෙන්නේ. රාජ්‍ය ආරක්ෂාවට සම්බන්ධ නැති කිසිසේත් සම්බන්ධ නැති ආයතන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට පැවරුනොත් මොකද කොහොමද කරන්නේ? ඒක වෙන ප්‍රශ්නයක් තියෙනවා. මොකද රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ඕනම අමාත්‍යාංශික ලේකම්වරයෙක් යටතේ තමයි මේ අමාත්‍යාංශය පාලනය වෙන්නේ. ඇමතිවරයාගේ විධානයන්ට යටත්ව. එතකොට මේ විෂයන් ගැන කිසිම අවබෝධයක් නැති හැකියාවක් නැති ලේකම්වරයෙක් ඉන්නවා මේ විෂයන්ුත් පාලනය කරන්න. ඒතර අපි කියමු මේ රටේ වැදගත්ම විෂයන් මේ වෙලාවේ අපිට අත්‍යවශ්‍ය විෂයන්. අපි කියමු ආයෝජන මණ්ඩලය. දැන් මේ වෙනකොට ආයෝජන මණ්ඩලය වෙන අමාත්‍යාංශයකට තියෙන්නේ. පෝර්ට් සිටි එක. ICTA සංනිවේදන තොරතුරු තාක්ෂණ ආයතනය. එතකොට මේ වගේ ආයතන කොහොමද ආරක්ෂක අමාත්‍යාංශය යටතට යම් වෙලාවක හරි ගැසට් කරේ. එතකොට ඉස්සරහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිශ්චිතව සඳහන් කරලා නැතිකොට මේ විෂයන් වලට සීමා වෙනවයි කියලා. එතකොට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරය තියාගෙන ඒකට කවර් වෙලා මුවා වෙලා වෙන විෂයන් ජනාධිපතිවරයෙක්ට පවර ගන්න පුළුවන්ද වත්මන් ජනාධිපතිවරයා ඇතුළුව. ඒකට එහෙම කරොත් ආපහු අපි පරණ තැනට එනවා. මං හිතන්නේ මේ රටේ ජනතාවගේ ඉල්ලීම වෙන්නේ ජනාධිපතිවරයාගේ බලය අවම වශයෙන් බලය අඩු කරන්න. මේ සංවර්ණ හා තුලන සහිත ක්‍රමයක් හඳුන්වලා දෙන්න. මේ රටේ කෙරෙන්න ඕනේ ඒක. එහෙම කෙරුණ නැත්තම් අපි ආපහු තව අවුරුදු 5කින් තව අවුරුදු 10කින් අපි මෙතනට ඇවිල්ලා ආපහු අපි කතා කර ඉදී මේ රටේ විධායක ජනාධිපති ධූරයේ තියෙන අනිසි ප්‍රතිඵල ගැන. මට පොඩි වෙලාවක් දෙන්න අපි කෙටි විරාමයක් ගමු. අපි යලිත් හමු වෙමු මාවත විශේෂ විද්වත් සංවාදය සමගින්. අපි අද මාවත විද්වත් කතිකාවෙන් සාකච්ඡාවට ලක් කරමින් ඉන්නේ අධිකරණ අමාත්‍යවරයා මේ වෙනකොට කැසට් මගින් ප්‍රසිද්ධියට පත් කරලා තියෙන මේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ලියවිල්ල පිළිබඳව. හිටපු ජනාධිපති ලේකම්තුමනි දැන් මේ ලියවිල්ල ඇතුලේ සාධනීය ලක්ෂණයක් ඇත්තෙම නැද්ද? දැන් කොහෙවත් දෙයක් නැද්ද හොයාගන්න අපිට? නෑ සාධනීය ලක්ෂණ නැtei කියලා කියන්න බෑ. මම හිතන්නේ මේකේ ලක්ෂණ ගත්තාම දැන් අපි කිව්වා වගේ ව්‍යවස්ථා සභාව නැවත ඇති කරන එක පාර්ලිමේන්තු සභාවට වඩා හොඳයි. ඒක සාධනීයයි. ස්වාධීන කොමිෂන් සභාව ඇතුලේ ගැට විලංගු දාලා තියෙනවා වෙන වෙන කාර්යයන් ඉෂ්ට කරගන්න. ඒ නිසා ඒකට වැඩි ස්වාධීන කොමිෂන් සභාව ඇති කරන එක හොඳයිනේ. ඔව් හොඳයි. කොහොම කර බැලුවා? ඔව් ඒක හොඳයි. නමුත් වෙලා තියෙන වැඩි ඒක කරන්න යන අර මුල ෆවුන්ඩේෂන් එක පොඩ්ඩක් දිරලා තියෙන්නේ ඒකයි. ඒ අරින්න ඇත්ත වශයෙන්ම මම මේක පිටු 46ක් තියෙනවනේ මේ ඩොකියුමන්ට් එක. මේ පිටු 46ක් තියෙනවා. මෙයා 36ක් දුහයි තියෙනවා කෑලි. මම ඔක මුලින් ඉඳන් අගටම කියුවා. කියවල බැලුවාම ඔය ව්‍යවස්ථාදායක සභාව ඇති කිරීම.
එතකොට මේ ප්‍රොකියුමන්ට් කමිෂන් එක ප්‍රසම්පාදන කොමිසම නැවත ඇති කිරීම ඒ විදිහේ තියෙනවා වැදගත් සාධනීය දේවල් තියෙනවා. හැබැයි ඒගොල්ලෝ නැති කරපු දේවල් මේ ඉස්සෙල්ලා අසාධනීයයි කියලා කපලා අයින් කරපුවා නැවත සාධනීයයි කියලා දානවා. කොහොමුණත් ඒක සාධනීය ක්‍රියාවක්. මම අරගෙන බැලුවාම දැන් උදාහරණ වශයෙන් විදේශික පුරවැසියන්ට දෙන්න බැරි 91 ව්‍යවස්ථා යටතේ ඒක දෙන එක. එහෙම නැත්නම් මේ නැෂනල් පොලිස් කමිෂන් එක නැවත අර පොලිස් කොමිසම පිළිබඳව එතකොට නැවත වරක් ප්‍රොකියුමන්ට් කමිෂන් එක ඒව ඇති කිරීම ඒක සාධනීය දේවල් කියලා කියන්න පුළුවන්. නමුත් ඒ භාගයට දීපුව තමයි අර ජනාධිපතිතුමාට ව්‍යතිරේක දාලා තියාගෙන ඉන්නේ. ඒක භාගයට දෙන්නේ. يعني ඉංග්‍රීසියෙන් කියන half baked cake එකක් වගේ ඒක. ඒක භාගයට පුච්චපු කේක් එකක් වගේ ඒක. කුරෝඩු වෙච්ච එකක් වගේ ඒක. ඊළඟට අමතක කරපුවා දැන් රටේ මිනිස්සුන්ගේ ඉල්ලීම් තියෙනවා තව කරන්නයි කියලා. ඒව කරගන්න පුළුවන් මේ අවස්ථාවේ. මොකද ජනාධිපතිගේ බලතල වලට සම්බන්ධ වෙනවා තියෙනවනේ. උදාහරණ වශයෙන් ගත්තොත් එහෙම මුක්තිය පිළිබඳව. එහෙම නැත්නම් මිනිස්සුන්ට සමාව දීම පිළිබඳව මම හිතන්නේ BSL එකෙන් කියලා තුන මේකට මෙහෙම කරමු කියලා. ඊටාම සාධනීය යෝජනාවක් එතුමන්ලා කරලා තිබුණා. ඒවා අමතකයි. ඒ කියන්නේ ජනාධිපතිගේ මොන හරි දෙයක් අඩු වෙනවා නම් ඒවට අමතකයි. එහෙම නැත්නම් ඒකට ව්‍යතිරේකයක් දානවා. ඒකෙන් තේරෙන්නේ මේ රටේ මිනිස්සු එක්තරා පිරිසක් මම කියන්නේ ඒක හැම විදිහේ ජනාධිපතිවරයෙක් ඉවත් කරන ක්‍රමවේදයක් තියෙනවනේ. ඒක කඩන්න කියන එක නෙවෙයි මම මේ කියන්නේ. අපි කියන්නේ මේ යම්කිසි බලතල කප්පාදු කරලා බලතල වශයෙන් තියාගෙන ඉන්නවා සමාජයේ එපයි කියන දේවල්. ඒව තියාගන්නවා. ඊළඟට අපි තුමු මේ කාල සීමාව වැඩි කරගන්න. දැන් මේක ඇත්ත වශයෙන්ම දැන් මේක තියෙනකම් මේ 22 තියෙනක 22 පිළි අරගෙන ඒ අනුව ක්‍රියා කළොත් එහෙම කවදාක්වත් මහමැතිවරණයක් තියෙන්නේ නැහැ ඉස්සෙල්ලා. මොකද කියලා තියෙන අවුරුදු 5ක් තියාගන්න කියලා මේක. يعني 9 වෙනි පාර්ලිමේන්තුව ඉවරනකම්. ඒක ඉවර වෙන්නේ අගෝස්තු මාසේ 2025. ජනාධිපති කාලය වෙන්නේ 24. ඒ නිසා හොඳට කිසිම කලබලයක් නැතුව 24 වෙනිකම් මං ගිහිල්ලා මං යනවා. ඊට පස්සේ එනවා අලුත් ජනාධිපති කෙනෙක් ඡන්දයක් පවත්වනවා අගෝස්තු මාසේ. මොකද ඒකට අවුරුදු 5 ඉවර වෙන්නේ අගෝස්තු මාසේ නිසා 2025. මේක කෙලින්ම කියන්නේ ජනතාවට ඡන්දයක් දෙන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. මේකෙන් අනිත් පැත්තෙන් කියන්නේ. ඊළඟට අපි ගමන් කිව්වා වගේ ඩිසලූෂන් මොකද්ද පාර්ලිමේන්තුව විසිරුවා හැරීම කියන්නේ. මේක ඉතින් මේ බලය තිබුණු ඉතින් අපි දන්නවනේ සිරිසේන ජනාධිපතිතුමා කාලෙදී ඔක්තෝබර් 26 වෙනිදා එළවනකොට නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් නෙමෙයි සුප්‍රීම කෝර්ටයෙන් ඔප්පු කරලා තියෙනවනේ ඒක වැරදි කියලා. මේක බලය දීලා තිබුණින් කරනවා. ඒ වෙලාවේ බලය තිබුණ නිසා කරා. ඒ නිසා බලය කියන එක ඒ විදිහට දෙන එක හරි නෑ කියලා මගේ හිතේ. ඒක නිසා යම් දේවල්. ඊට මෙතු කල් දැමීම පාර්ලිමේන්තුව කල් දැමීම ඒක දැන් හිතුවමනාපෙන්නේ කරන්නේ. දැන් ඕක අපේ ඉතිහාසය ගත්තොත් ප්‍රේමදාස ජනාධිපතිතුමාට මේ දෝෂාභියෝගය ආවම කල් දැම්ම. ඒක එකwidehatකින් මට හිතන්න පුළුවන් ඒකේ සාධාරණත්වයක් තියෙනවා. මොකද ඉම්පීච්මන්ට් එකක් ආවයි කිව්වම රට පිළිබඳව ඇති වෙන ප්‍රශ්න ගැටලුව පිළිබඳව ඒක වහන්න කරනවා නම් හොඳ නැහැ. සමහරට ඒක වෙන්න පුළුවන් ඒ කාලේ ප්‍රාර්ථනා වුණේ. ඒක කරන්නේ හොඳ නැහැ. දැන් මේක අපි බලමු සීනි වලින් බිලියන 16ක වංචාවක් වුණයි කිව්වහම ඒක කෝප් එකේ වාර්තාව එන්න ඔන්න මෙන්න තියලා පාර්ලිමේන්තුව කල් දානවා. මන් දන්නවා සිරිසේන ජනාධිපතිතුමා කාලෙදිම 2018 පෙබරවාරි 18 වෙනිදා පාර්ලිමේන්තුව කල් දැම්මා. හැබැයි ඒක ඔබතුමන්ලා කාගෙන්නේ ගැසට් එක නැහැ. මොකද ගැසට් එක අස්සම් කරලා විතර වෙලා අස්සම් කරන්න ඉස්සෙල්ලා අපි ඒකට මම පෞද්ගලිකව ඒකට එකඟුනේ නැහැ. මේ වැඩේ කරන එක හරි කියලා. නමුත් එක්තරා තරමක බලපෑමක් කරන්න හැදුවා හරි ගියේ නැහැ. නමුත් ඒකෙන් පස්සේ මේක කරා. ගැසට් එක ගැහුවා. ගැසට් එක ගහලා ටිකකට පස්සේ අස්සම් කරන් පස්සේ ආයිමත් එතුමාට සිද්ධ වුණා ඒක ඉවත් කරන්න. ඒ සැරේ මට ඉවත් කරන්න ඒකුවා. ඒ සැරේ මම ගිහලා ගාවන printer හම්බෙලා ගිහලා මේක ගැසට් මෙයා කරා. ගැසට්ට අංකයක් තියෙනවා. නමුත් ඒ ගැසට් එක පිට වෙන්නේ නැහැ. ඒක වාසනාවට වගේ දෙමළ අර ටයිප් සෙටින් එකේදී ඒක කරගන්න ප්‍රමාද වුණ නිසා ඒක උනේ නැත්තේ. නැත්තම් ජනාධිපතිතුමාට හිතුණු හැටි මෙහෙම වෙනස් කරනවා. එහෙම කරන දේ හොඳ නැහැ. මොකද කාරණේ ඒක ජනතාව මේක පාර්ලිමේන්තුව කල් දානවයි කියන්නේ විදේශ රජයන් විදේශ ආයෝජකයන් විදේශ සමග ගනුදෙනු කරන ඒවා ස්වදේශීය වශයෙන් වෙන දේවල් ගොඩක් දේවල් ටූරිස්ට්ලා එන එක ඒ විදිහට ඒක මොන හරි කොන්ත්‍රාත්තුවක් කවුරු බාර ගන්නවා නම් ඒ මිනිස්සු අපි ගැන විශාල සැකයක් ඇති කරගන්නවා. ඒ නිසා මේවා යම්කිසි අර සංවරණයක් සහ තුලනයක් සහිතව සිදු වී යුතුයි කියලායි කියලා තියෙන්නේ. ඒ නිසා එහෙම වෙලා නැහැ. ලේකම් වරුපත් කිරීම ගැන කතා කරා.
ලේකම්වරු පත් කරනකොට හමුදාවෙන් පත් කරා මහා ගොඩක් දෙනා. ඒ සේරම දෙනා දැන් වෙනකොට එක්ක ඉවත් කළා. එහෙම නැත්නම් ඒගොල්ලෝ අසාර්ථකුණයි කියලා කියනවා. මම හැමෝම නරක මිනිස්සු නෙවෙයි. මම පෞද්ගලිකව දන්න කට්ටිය සමහර දේ. ඊටාම දක්ෂ වෛද්‍යවරු අනවශ්‍ය විදිහට ලේකම්කමකට දාලා සවුත්තු කළ දැම්මා. ඉතින් එහෙම කරන්න හොඳ නෑ. ඒකට යම්කිසි විදිහක ව්‍යවස්ථා සභාවට බලතල තියෙන විදිහක් දීලා ඒක ක්‍රමවේදයක් හරි ගස්සලා දාගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම වෙන්න ඕන. මොකද කාරණේ ලේකම්වරු අතිනුත් නැත්නම් ලේකම්වරුන්ගේ ආධාරය නැතු මේකෙන් දූෂණ. අනිත් දූෂණ ගැන බලමු. අද වෙනකොට ඊයේ වෙනකොට ඇමරිකාවේ ෆොරින් රිලේෂන්ස් කමිටි එක කියලා තියෙනවා. ඒගොල්ලෝ කියලා තියෙනවා ලංකාවට IMF එකට ආධාර දෙනවා නම් කරුණු තුනක් තියෙන්න ඕන කියලා. හරි? එකක් තමයි සෙන්ට්‍රල් බැංක් එක තියෙන්න ඕන, සෙන්ට්‍රල් බැංක් එක තියෙන්න ඕන මේ ස්වාධීන වෙන්න ඕන. දැන් අපි එක්තරා කණ්ඩායමක් වශයෙන් යෝජනාවක් කරා BSL එක කරා ඒකේ ගමන විතරක් කරන්න කියලා අපි කොහොම නෑ මුදල් මණ්ඩලයක් පත් කරන්න කියලා. ඒක ස්වාධීන කිරීම යම්කිසි ක්‍රියාමාර්ගයක්. ඊළඟ තව කියලා දෙනවා දූෂණ නැති කරන්න කියලා. දූෂණ ගැන කතා කරන තරම කොච්චරද කිව්වොතින් එහෙම මම හිතන්නේ මේ දූෂණ මේ පත්‍රවල වෙන දූෂණ ගැන ගත්තාම ඒවයිදී ඒව දැකලා විතර වෙලා මම හිතන්නේ කිසි කෙනෙක් ආයිමත් ආධාර දෙන්න කැමති වෙයි කියලා. ඒ ගැන යම් ව්‍යතිරේකයන් දාන්න තුනේ ඒකට. මෙහෙම කරමු ව්‍යතිරේකයන් දාන්න තුනේ එතන. එහෙම දාලා නැහැ. ඊළඟට අපි හිතමු අනිත් එක රූල් ඔෆ් ලෝ නීතිය පිළිබඳව. මට වැඩි හොඳට මෙතුමාලා දෙන්නම දන්නවා. ඒ රූල් ඔෆ් ලෝ අරගෙන බැලුවොත් එහෙම අපි කොතික් දුරට රූල් ඔෆ් තියෙන්නේ මම හිතන්නේ මේ ඊයේ පෙරේද මම දැක්ක මේ සමාජ මාධ්‍යයේ යන එකක් හමුදායක නිලධාරියෙක් පෙට්‍රල් ෂෙඩ් එකේ ඉන්න මිනිස්සෙකුට පයින් ගහනවා. ෆුට්බෝල් එකට ගහනවා වගේ අල්ලගෙන ඉන්න මිනිහෙකුට. ඒ මිනිහා අල්ලගෙන ඉන්න පිටිපස්සේ මිනිහා බඩට ගහනවා පයින්. කුරුණෑගල. ඒක හොඳයි. මේ පින්තූරේ හොඳයි. මේ IMF එකට යවන වාර්තාවේ පිට කවරට දාලා යවන්න. අන්න අපේ රූල් ඔෆ් ලෝ මෙන්න මෙහෙමයි තියෙන්නේ කියලා. මම හිතන්නේ BSL එකකට විරෝධතාවය ප්‍රකාශ කළා. මේ විදිහේ තත්ත්වයන් හොඳ නැහැ. ඒක නිසා ඒවයි මේ විතරේකම් වශයෙන් දාන්න තිබුණේ මේ 22 ව්‍යවස්ථාවට. එතකොට විජිදාස රාජපක්ෂ ඇමතිතුමා කියනවා රට ස්ටේබල් වෙන්න, ස්ටැබිලිටි සඳහා, ස්ථාවර වීම සඳහා තියෙන්න ඕන කියලා 22කින් කරන්න හදන ඒකයි කියලා. ඒක කරන්නේ එහෙනම් දැන් අන්ස්ටේබල් කියන එක පිළිඅර ගැනීමක් ඒක. ස්ටැබිලිටි සඳහා මේ කියන්නේ 20 යටතේ අන්ස්ටේබල් වෙලා තියෙනවා කියනවා. ඒතකොට එහෙම වෙන්න දෙන්න හොඳ නැහැ. මම හිතන්නේ මේ යහුදී මේ කතන්දර කියනවා. අන්ත බලය තබා ගැනීමට ගත්තාම දැන් මන්නවා 1978 ව්‍යවස්ථාව ගේනර ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ දැම්ම එකක් වර්තමානයේ මේක ව්‍යවස්ථාව පාස් කරන වෙලාවට හිටිය එක්කෙනා තමයි ඊළඟ ජනාධිපති වෙන්නේ කියලා. ඒකේ යම්කිසි මේ අතන යා ව්‍යවස්ථාව පිළිබඳව එහෙම කරනකොට එතන අවුරුද්දක් විතර ඇතුළත වෙච්ච දෙයක් නිසා එහෙම වුණා කියලා හිතමු. ඊළඟට ඕකම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 18න් ඔය සේරම දේවල් එක්ක කරගත්තේ බලය වැඩි කරගන්න. ඒතර 2000 දී චන්ද්‍රිකා කුමාරතුංග මෙතිණිය ගෙනාව යෝජනාවක් ඒක සම්මත වුණේ නැහැ. ඒකේ මට මතකයි ආටිකල් එක 233 ආටිකල් එක යටතේ කියලා තිබුණා වර්තමානයේ ජනාධිපති දරණ එක්කෙනා අගමැතිගෙත් වැඩ කටයුතු කරනවා. ඒ කාල සීමාව යන්නේ 1999 මේ කවදාද බලයටපත් වුණු ජනාධිපතිරයාගේ කාල සීමාව ඉවසම් වෙනකන් මම අගමැතිකමත් කරනවා කියලා. මේ දෙකම බදාගෙන කරන්නේ. එක්ක බදා ගන්නවා එහෙනම් තද කරගෙන ඉන්න හදනවා. ඊළඟ දැන් මෙතුමා කරනවා මේ විදිහට මේ පත් කිරීම අස්කිරීම වගේ දේවල් පිටවඳව. ඒක දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉල්ලුවා අවුරුදු 5ද 6ද කියලා බලා ගන්න. එතුමාගෙන් ඇහුවාම කිව්වේ මේක මේ හැමෝම මගෙන් ප්‍රශ්න අහන නිසා මම මේක අහනවා කියලා. කොහොම හරි ඒකත් වෙන. ඔය හැමෝටම දෙන පොඩි රුදාවක්. ජනාධිපති දුරේට ආවම රුදාවක් එනවා කල්යල් බන. හැබැයි ඒ වුණාට අනිත් පැත්තෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරුද්දේ සාධාරණය කරනවා. එතුමාගේ ලේකම්වරයා වෙන හිටිය නිසා නෙවෙයි මේ කියන්නේ. එතුමා කරපුවේ එතුමා අවුරුදු 6 බලයට ඇවිල්ලා අවුරුදු 5ට එක වුණා. මට මතකයි ඒ වෙලාවට එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනා කරන අවුරුදු 5 යෝජනා කරේ එක්සත් ජාතික පක්ෂයෙන්. නමුත් එතුමා කොහොම අවුරුදු 4ට යනවා කියලා. 6 ඉන්න එක්කෙනා 4ට යන්න කැමතිලා 5ට එකඟ වෙනවා. බලය අතහරින්න සූදානම් වෙනවා. මේ බලය අතහැරීමට තියෙන හොඳ බෞද්ධ වුණත් මේ හැමෝම ජනාධිපති හැමෝම හොඳ බෞද්ධයෝ. හැබැයි බෞද්ධ හැමෝටම අතහැරීමේ කියන එක බුද්ධ ආගමේ කියපු අතහැරීම පුරුදු නෑ. ඒ පුරුද්ද අඩු වෙලා තියෙනවා. නමුත් මම හිතන්නේ සිරිසේන ජනාධිපතිතුමා ගැන මම එකක් කියනවා ඒක හොඳක් කියන්න පුළුවන්. එතුමාට පුළුවන් වුණ එක අඩු කරන්නයි කියලා යම් බලතල අඩු කරන්න. යාට තිබුණු බලතල යම් කොටසක් අතාරින්න. සේරමත් නෙවෙයි. අතහැරියේ නැති ටිකෙන් තමයි ඔක්තෝබර් 26 වෙනිදා අතහැරියේ නැති බලය තියාගෙන තමයි ගිහිල්ලා අගමැතිතුමාස් කරලා සුප්‍රීම කෝට් එකෙන් සවුත් වෙල ගියේ නඩුවෙන් සවුත් වුණේ. ඒක නිසා මම හිතන්නේ මේක අරගත්තාම මේ විදිහට ගත්තාම අර හොඳ දේවල් මොනවද කියලා අහුවොතින් හොඳ දේවල් තියෙනවා. නරක දේවල් තියෙනවා. හැබැයි ඉතින් ওই ව්‍යවස්ථාවේ මේ පිටපත අරන බැලුවොතින් එහෙම මේකේ අරගෙන බලන්න.
61E 61F 65 95 2 103 104 කියලා ඔය විදිහට 19ක් 20ක් විතර තියෙන දේවල් මේ වචන භාවිතේ මේ වචන වෙනුවට මේ වචන ධම්මයි කියන කාරණේ කියන්නේ විතරයි තියෙන්නේ. මේකේ මෙයා 35ක් තියෙනවා 36ක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක තියෙනවා මේක වෙනස් කිරීම පිළිබඳව. අන්තිම එක තියෙනවා භාෂාව වෙන මේක වෙන්න ඕන. ඊටු ටික ඇතුළත තියෙනවා මේවා. එතකොට ඒ වයින් ඒ ව්‍යවස්ථාවේ තියෙන්නේ ඒ වයින් ඔය මං කිව්ව 4-5ක් කරුණාම අනිත් ඒවා තියෙන භාෂාව වෙනස් කිරීම පිළිබඳව ප්‍රශ්න තියෙන 20ක් විතර තියෙනවා. මේ වචන ටික වෙනකොට මේ වචන ටික පාවිච්චි කරනවා කියලා. ඒක නිකන් ෆෝමැලිටියක් විතරයි මේ ව්‍යවස්ථාව මේකේ තියෙන්නේ. අනිත් වශයෙන් මට කියන්න තියෙන එකක් තමයි මේකේ ඉග්නෝ කරපුවා තමයි අර සමහර ඒවා අමතක කරලා දාපුවා සමහර ඒවා සමහර ඒවා වචන භාවිතයට ගත්තේ වර මම කිව්වා වගේ සමහර ඒවා සමහර ඒවා ආමන්ත්‍රණය නොකරපුවා දූෂණ ගැන වගේ දේවල් එතකොට ඒ විදිහේ දේවල් ගැන ආමන්ත්‍රණය කරන්නේ නැහැ. මේකට ඇත්ත වශයෙන්ම මාත්ව එක කණ්ඩායමක් එක්කවල මේ ප්‍රතිසංස්කරණ සඳහා සාමූහිකය කියන එකෙන් අපි යෝජනා කරා BSL එකෙන් යෝජනා කරා වගේම එතුමන්ලත් එක්ක අපි සාකච්ඡා කරා සමහර මේ දේවල්. ඒකේ අපි යෝජනා කරා අංශ 11කින් වැඩි කරන්න. මේ 11ට ආමන්ත්‍රණය කරන්න. ඒ ආමන්ත්‍රණය සමහර ඒවා BSL එක එතකොට වික්ටර් ඉවන් මහත්තයලා එතකොට වෙනත් කණ්ඩායම් විසින් ආමන්ත්‍රණය කරලා තිබුණු දේවල්ම අපි කිව්වා ඒ දෙන්න කියලා. ඒ ටික දීලා මේක බලවත් කරන්න කියලා. එහෙම බලවත් කරන්නේ නැත්නම් මේ 22 මේ විදිහට ගෙනාවොත් එහෙමනම් මම හිතන්නේ ඒකේ තරම්ම සාධනීය ක්‍රියාමාර්ගයක් කියලා මම හිතන්නේ. ඔබතුමාට දැනෙන විදිහට මොකටද මේ 22 ගෙනල්ලා තියෙන්නේ? මොකද්ද? ඔබතුමාට පේන විදිහට ඇයි මේ 22 ගෙනල්ලා තියෙන්නේ? මං හිතන්නේ මේ 22කින් කරන්න හදන්නේ ජනාධිපතිවරයා ඉවත් වෙයි යා යුතුය කියලා විශාල ආందోලනයක් රටේ තියෙනවා. ගෝල් ෆේස් එක විතරක් නෙවෙයි හැමතැනම ටීවී එක ඇහුවොතින් විශේෂයෙන්ම උතුමන්ලගේ ටීවී එක ඇහුවොතින් පැහැදිලිවම පේන්න තියෙනවා යම් විදියක යම් තරමක විරෝධයක් තියෙනවා. එතුමා ඉන්න එකට විරෝධයක් තියෙනවා. එතකොට එහෙම තියෙනවා නම් ඒක යම් කිසිම සමනයක් වෙනවා මේ දැන් එයා කියන්නේ එයාට මේ තියෙන බලතල පොඩ්ඩක් අඩු කරලා දැම්මා කියලා. වගේ එකක් දාලා නේ පොඩ්ඩේ අර මේ අතයටින් පොඩි මේ ගනුදෙනුවක් මේකේ කෙරෙන්න වගේ තියෙන්නේ. හැබැයි නැත්නම් එහෙම ඉතින් ওই තරම කියනවා 69 ලක්ෂයක් බලය අපිට තියෙනවා. කියනවනේ ඒක මනින්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ප්‍රාදේශීය සභා නගර සභා වගේ දේවල් ඡන්ද තියලා ඒකෙන් යම්කිසි මේක ගන්න පුළුවන්. එහෙනම් පළාත් සභාවල පොඩි නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. ඒක හරි ගස්ස ගන්න ඉතර අමාරු වෙන්නේ. ඒක කරන්න පුළුවන්. ඒ දෙකම නේද රෙෆරන්ඩම් එකක් තියන්න පුළුවන්. මේ වෙලාව රෙෆරන්ඩම් තියෙන වෙලාවක් නෙමෙයි. හරි මේ ඒ වීකෙන් බලන්න හරි අපිට 69 ලක්ෂයක් දුන්නා මේගොල්ලෝ තාම විත් එක ඉන්නවද කියලා අහුවොත් එහෙම තේරෙයි කොහොමද තියෙන්නේ කියලා. ආචාර්යතුමනි දැන් රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නවලට අපි මේ ව්‍යවස්ථා ලියවිල්ලක් අරගෙන කරන මේ සංශෝධන ගැන මේ කරන සංවාදයේ ඇතුළෙන් උත්තරයක් හොයන්න පුළුවන් වෙයිද? හෙට තෙල් පෝලිං ටික නැති වෙයිද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපිට පුළුවන් වේවිද මාණ්ඩලික එකඟතාවයකට ඇවිල්ලා ඩොලර් ප්‍රශ්නය බේරගන්න. එතකොට ඩොලර් ටිකක් හොයාගෙන අපේ ප්‍රශ්නය බේරගන්න අපිට අවස්ථාවක් එයිද? මේ ව්‍යවස්ථා ලියවිල්ලක් එක්ක කරන සංවාදය ඇතුළේ ඒක කරගන්න අපිට පුළුවන් වෙයිද? ජනතාවගේ තියෙන මූලික ප්‍රශ්න වලට උත්තරයක් හොයාගන්න පුළුවන්. ඒක තමයි ජනතාවට එන තර්කය. ඔව්. එතකොට ජනතාවට එන තර්කේ එක වුණාට දැන් අපි අනිත් පැත්තට ඔක හිතුවොත් මේක නොගෙනාව කියලා ওই ප්‍රශ්න ටික ඉවර වෙයිද? නෑ ප්‍රශ්න ටික තියෙනවා. අපි දැනටත් දකින්නවනේ. එහෙනම් වෙනසක් වෙන්න ඕන. ඒ වෙනස වෙන තැන් ටික පැහැදිලිව ක්‍රමිකව ප්‍රවේශමෙන් තේරුම් ගන්න ඕන. එතකොට ওই වෙනස්කම් කරන්න වෙන්නේ නීතිය. නීතිය කියන්නේ මූලික නීතිය. ඒතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් කරන වෙනස්කම් වලින් ඕට උත්තේරණයක් දෙන්න වෙනවා. ඒකෙන් මම එක සැරේට කියන්නේ නැහැ 22 වෙනි සංශෝධනයේ ගෙනාව හැටිය තෙල් නැව් ගණනාවක් ලංකා මුහුදු සීමාවට එනවා කියලා. හැබැයි ඒ සිද්ධ වෙන දේවල් සිද්ධ වෙන්න අවශ්‍ය නෛතික යාන්ත්‍රණයක් තියෙනවා. මම ඉස්සෙල්ලත් කිව්වා මේ සාකච්ඡා පුරාත් කතා වුණා. මේ යාන්ත්‍රණවල තියෙන අපි දකපු දුර්වලතාවය මොකද්ද? රාජ්‍ය පාලනය දේශපාලනය පටලවා ගැනීම. රාජ්‍ය පාලනය තුළට දේශපාලනය කාන්දු කිරීම. දේශපාලඥයන් හැටියටම මේවට මැදිහත් වීම. ඒවයි ප්‍රතිඵලවල හැටියට තමයි අපි මේ තෙල් පරක්කුව, තෙල් නොමැතිවීම, ගෑස් නොමැතිවීම, ඒවයි පරක්කුව වෙන කියන අනිකුත් ආර්ථිකමය කරුණු තුල ඉන්නේ. මේ තීන්දුව తీරන නිගමන ගන්න මිනිස්සුන්ට බලපෑම් කරන්න පුළුවන් තැන්වල දේශපාලඥයන් ඉන්නවනම් ජනාධිපතිවරයාත් ඇතුළුව. මේ තීන්දුව తీරන නිගමන ගන්න විද්වත් වෘත්තිකයන්ට, වෘත්තීය ඒකකයන්ට ඒ පිළිබඳ විශේෂඥභාවයක් තියෙන තැන්වලට බලපෑම් කරන්න පුළුවන් තැන්වල
දේශපාලඥයන් ඉන්නව නම් මේවට ඉක්මනින් විසඳුම් ලැබෙන්නේ නැහැ. සමහරකට මේවට කවදාවත් විසඳුම් නොලැබෙන්න පුළුවන්. එහෙනම් හැම විටම අපි කරගන්න ඕනේ මේ රාජ්‍ය පාලනයයි දේශපාලනයයි දෙකක් කරගන්න ඕන. මම එකකින් කවදාවත් අදහස් කරන්නේ දේශපාලනයක් නැති වෙන්න ඕන කියලා. දේශපාලන මාවත ඔස්සේ තමයි රාජ්‍ය පාලනයටපත් වෙන්නේ. හැබැයි ඉන් අනතුරුව දේශපාලනය කිරීම හෝ දේශපාලනිකයෙක් හැටියට ඒට මැදිහත් වීම නැති කරන්න ඕන. ඉතින් ආයි අපි එනවා ඒක නැති කරන්න පුළුවන් ක්‍රමය තමයි සංවරණ තුලන ක්‍රමයකට යාම. ඒ කියන්නේ පත් වෙන කෙනා විශාල ජනබලයක් අරගෙන පත් වෙනවා. පත් වෙන කෙනා ජනතාවගේ කැමැත්ත අරගෙන පත් වෙනවා. හැබැයි මුළු කාලය පුරා මේ කැමැත්ත තියෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක්. ජනතාව ඉල්ලපු දේද දැන් කරන්න කියන එක ප්‍රශ්නයක්. අන්න ඒව විසඳන්න, ඒව විමසන්න ඒ කාලය පුරාම හැකියාවක් තියෙනවා. අන්නේ හැකියාව ලබා දෙන්නේ සංවරණ තුලන යාන්ත්‍රණ තුලින්. මොකද ඒක තුල පක්ෂ විපක්ෂ සහ පක්ෂ දේශපාලනයේ නොයදෙන වෘත්තික එකතුන් බිහි වෙනවා. ඔය ස්වාධීන කොමිසම. ඒ වගේම අනුකම්ප ව්‍යවස්ථා මණ්ඩලය. සභාව. එතකොට එවැනි යාන්ත්‍රණ තුලින් තමයි කරන්න පුළුවන් වෙන්නේ. දැන් අපි සරලව ජනතාවට කිව්වොත් මේක එකහෙලා තේරෙන්නේ නැහැ. නමුත් මේ හැමදේම කරන්න වෙන්නේ නීතියෙන්නේ. එතකොට නීතියෙන් තුලින් කරන්න වෙනවා. ඉතින් නීතියේ විශේෂයෙන් මූලික නීතියේ වෙනස්කම් තුලින් තමයි කරන්න වෙන්නේ. ඒකේ හරියට අපි දෙයක් කරොත් ජනාධිපති නීතිඥතුමා ඊට දීර්ඝ වශයෙන් සඳහන් කරා මේ අපි පුද්ගලයෙක් දිහා බලාගෙන නෙමෙයි. අපි හරි දෙයක් කරොත් එය හැමදාම පවතී. හරිම දේ කරොත් මම හිතන්නේ මේ රට කවදාවත් පෝලිං එන්නේ නැති තත්යකට පත් කරන්න පුළුවන් මේ. ඒක දීර්ඝ කාලින ප්‍රතිඵල උද්ගත කරන්නක් වෙයි හරි විදියට කරොත්. අනිත් කාරණේ තමයි අපි මේ නිතර මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සහ ඒක වෙනම කතන්දරයක්. අනිත් එක අරමුණ ඉටු නොවන විදියට වෙනස් කිරීම සහ වෙනස් කිරීම සංදර්ශනයක් කර ගැනීම. ඔබ ඇහුවා මේ 22 ක්‍රියාකා ඇත්ත අදහසද? මට හිතෙනවා 22 තුල 22 ගෙනීම තුල ජනතාව රවට්ටන එහෙම නැත්නම් ජනතාවට මේ නිකන් සීනි බෝලයක් දෙන ගතියක් තියෙනවා. ඔගොල්ලෝ ඉල්ලන්නේ 22 මෙන්න 22 අංකයක් විතරයි. වචන විතරයි. අරමුණක් ඉටු වෙන්නේ නැහැ. හැබැයි ඒකේ බිඳ වැටෙන වටිනා දෙයක් තියෙනවා ජනතාව තුල. ඒ තමයි නීතිය සහ මේ පාලන ක්‍රමය තුල තියෙන විශ්වාසය. අපි හැමෝම ගමන් කරන්නේ constitutional governance කියන මූලධර්මයේ. අපි හැමෝම නීතිය ගැන විශ්වාසයෙන් ගමන් කරන්නේ. අපිට කාටවත් ඒක තේරෙන්නේ නැහැ. ඒක විශ්වාසයෙන් බිඳ වැටිච්ච දවසට තමයි තේරෙන්නේ. ඒක කොයිතරම් පාඩුවක්ද කොයිතරම් හානියක්ද කියන එක. දැනටත් අපි දැන් යම් ප්‍රමාණයකින් දරනවා. තෙල් ඇමතිවරයා ඇවිල්ලා එකක් කියනවා. ඊට පස්සේ ඒ පිළිබඳ රජයේ ප්‍රකාශනයේ හැටියට ගැසට් එකක් නිකුත් වෙනවා. හැබැයි මිනිස්සු මොනවා කිව්වත් පොලිමට වෙලා ඉන්නවා. දැන් මිනිස්සු ප්‍රායෝගිකව දන්නවා නෑ ඔය මොනවා කිව්වත් බවුසරයක් එයි. ඉන්නවා. ඒ ඇවිලක් තියෙනවා. අපිටත් තියෙනවා අත්දැකීම්. මොකද්ද වෙලා තියෙන්නේ? නීතිය ගැන විශ්වාසයක් නෑ. නීතිය ගැන විශ්වාසය නැති වුණාම මොකද වෙන්නේ? පාලනය බෑ. රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන අයට පාලනය කරන්න අවශ්‍යයි. තෙල් පොලින් ඉවත් කරන්න අවශ්‍යයි. ෂෙඩ් එක ළඟින් අයින් කරන්න අවශ්‍යයි. ඒක පෙරදෙර කරගෙනම ප්‍රකාශනිකුත් කරනවා. ඉන්න අයට විතරක් ටෝකන් දීලා යවනවා. ඉන්න එපා, එන්න එපා. හැබැයි ඒත් මිනිස්සු ඉන්නවා. මිනිස්සු නීතිය ගැන විශ්වාසය නැහැ. ඔන්න ඔය වගේ සංදර්ශන තියුවොත්, ඒ කියන්නේ මේවා ඇත්ත අරමුණ ඉටු නොවන විදියට වචන හරඹ, අංක හරඹ විතරක් කරොත් මිනිස්සු සබුද්ධිකයි. අපි කොච්චර කිව්වත් මිනිස්සුන්ට අවබෝධයක් තියෙනවා. සමාජයේ අනිකුත් පීඩන සමුද්දේශ, අනිකුත් සංවිධාන මිනිස්සු දැනුවත් කරනවා. එතකොට මිනිස්සු තේරුම් ගන්න මේක බොරුවක්. දවස් ගිහිල්ලා හරි තේරුම් ගන්නවා. හැබැයි ඒකෙන් තේරෙන අනිත් දේ තමයි මේ කරේ බොරුවක් කියලා දැනගන්නකොට විශ්වාසය කියන එක බිඳ වැටෙනවා. ඒ විශ්වාසය බිඳ වැටුණු රටක ওই constitutional governance ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙරදරි කරගෙන යන පාලන තන්ත්‍රණ ගෙනියන්න බෑ. නීතිය බිඳ වැටුණොත් රටක් ගෙනියන්න බෑ. ඒකයි මම හිතන්නේ මේ සියලු වෘත්තිකයන්, සියලු සංවිධාන, නීතිඥ සංගමය මේ හැමෝම අත්දැකීම් තියන අය කියන්නේ ඒකයි. මේක හරියට කරන්න, අදහස ඉටු වෙන විදියට කරන්න. ඉල්ලන දේ දෙන්න. 19 දියාරු කරපු 22ක් ගේන්න එපා. ඇත්තටම 22 සරලව හොඳට බරපතලව කියවල බැලුවොත් 19ත් diluted watered down එක. මේ දියාරු කරපු තනුක කරපු එක. ඉල්ලන දේ නැහැ. ඕන දේ නැහැ. වචන තියෙනවා, අංක තියෙනවා. අපි මොනවා කතා කරත් ජනාධිපති නීතිඥතුමනි දැන් මේක ශ්‍රේෂ්ඨාධිකරණයට අරගෙන යන්න පුළුවන් වෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තියෙන අනුකූලතාවය අනනුකූලතාවය ගැන පැහැදිලි කිරීමක් කරයි. නමුත් පාර්ලිමේන්තුව ඇතුලේ තියෙන
බල තුලනේ සහ බල අවශ්‍යතාවයන් දිහා බලපුවාම මේක ගෙනල්ලා සම්මත කරගනි. එහෙම වුණොත් මොකද වෙන්නේ? මොකද්ද දැන් නීතිඥ සංගමයේ මේ වෙනුවෙන් කරන බලපෑම? නෑ අපි 22 ගැන කියන්නේ 22 ගේනවා නම් 22 සම්මත කරනවා නම් අපි අර කලින් සාකච්ඡා කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය ජනාධිපතිවරයාගේ බලතල සම්බන්ධයෙන් ඒ වෙනස්කම් 22ට කරන්න ඕනේ. දැනට තියෙන 22 වෙනි සංශෝධනයට ඒ වෙනස්කම් කරොත් විතරයි ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට වෙන්නේ. එහෙම කරන්නේ නැතුව ගේන 22ක් මං හිතන්නේ ඒක අර්ථ ශූන්‍යයි. ඒක තේරුමක් නැහැ. මොකද මම හිතන්නේ අපි 22 තමයි අපි කතා කරන පළවෙනි පියවර. ඒක අවසන් පියවර නෙවෙයි. නමුත් මේ රටේ ඇයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාදාමයක් අවශ්‍ය වෙන්නේ? මොකද මේ රටේ අද අපි IMF සංවිධානයත් එක්ක ගනුදෙනු කරනවා. වෙන රටවල් එක්ක අපිට සිද්ධ වෙලා තියෙන ගනුදෙනු කරන්න. එළියේ ඉන්නවා ණයකාරයෝ. අපි අපේ අර බොන්ඩ් මිලදී ගත්ත ණයකාරයෝ දැන්ටම නඩු දාපු එක ආයතනයක් ඉන්නවා. තව අය ඉන්නවා. ඒ අයට ඕනේ දේශපාලන ස්ථාවරභාවය. දේශපාලන ස්ථාවරභාවයක් ඇති වුණොත් විතරයි මේ රට ආර්ථික වශයෙන් ස්ථාවර වෙන්නේ. ඇයි? මොකද වෙන විදේශ රටවල් මේ රටේ මිනිස්සු, මේ රටේ පුරවැසියන්, ඒ වගේම විදේශ රටවල් ශ්‍රී ලංකාව ගැන විශ්වාසයක් ඇති කරන්න. අපේම මිනිස්සු විදේශ රටවල් වල ඉන්න අය ඒ අයට විශ්වාසයක් ඇති වුණොත් විතරයි ඒ අයගේ මුදල් ලංකාවට එවන්නේ. එතකොට ඒ නිසා මේ දේශපාලන ස්ථාවරභාවයක් ඇති කරන්නේ නැතුව මේ රටේ ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේ රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න නම් දේශපාලන ස්ථාවරභාවයක් ඇති කරන්න ඕනේ. ඒකෙන් අදහස් වෙන්නේ ආචාර්යතුමා කිව්වා වගේම මේ ඊළඟ දවසේම විසඳෙනවයි කියලා. නමුත් මේක ක්‍රියාදාමයක්. මේක මාස අවුරුදු කීපයක් යන ක්‍රියාදාමයක් තමයි මේ රටේ ආර්ථික ප්‍රශ්න විසඳනවයි කියන එක. ඒ සඳහා දේශපාලන ස්ථාවරභාවයක් ඇති කරන්න ඕනේ. ආයතන ශක්තිමත් කරන්න ඕනේ. නැවතත් මේ විදිහේ ආයි නොවෙන්න තත්වයක් ඇති කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි දන්නවා මේ ගොඩක් දේවල් වලට අදත් ප්‍රශ්නගත දේවල් සිද්ධ වෙනවා. අපි දන්නවා විවිධ චෝදනා තියෙනවා මේ රටට තෙල් ගේන ඒවා සම්බන්ධයෙන් වුණත් තෙල් ආනයනය කරන ඒවා ගැන උනත් ප්‍රශ්න තියෙනවා. අපි ඉස්සරහට සමහරට මේ රටේ සමහර ආයතන පුද්ගලීකරණය කරන්න කිරීම ගැන කතා කරනවා. එතකොට ඒවා කෙරෙනවා නම් විනිවිද භාවයකින් තොරව කෙරෙනවා නම් ඇති වෙන ප්‍රශ්න. ඉස්සරහට විවිධ ශේත්‍රවල බලශක්ති ශේත්‍රය වෙන්න පුළුවන්. මේවා වල ප්‍රසම්පාදන කටයුතු කරන්න වෙනවා. එතකොට ඒවා නිසි ආකාරයෙන් කරනවා නම් මේ නීතිය රාමුව ශක්තිමත් වෙන්න ඕනේ. ඒ නිසා තමයි මේ 22 වෙනි සංශෝධනය නිසි ආකාරයෙන් හරියමං 22 වෙනි සංශෝධනයක් ගේන එක වැදගත් වෙන්නේ ඒකයි. එහෙම නැත්නම් ඒ විශ්වාසය ඇති වෙන්නේ නැහැ. දැන් අවශ්‍ය නම් පත්කිරීමේ බලය වගේම අනවශ්‍ය නම් ආපසු කැඳවීමේ බලයන් ජනතාවට තියෙන ආදර්ශයන් ලෝකේ තියෙනවද? මොකද මේ වෙලාවේ කතා කරනවා ගොඩක් අය මේ ගැන. තියෙනවා. right to recall කියලා මේ ගැන. සමහර රටවල් වල තියෙනවා, සමහර රටවල් වල නැහැ. නමුත් දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් එහෙම ප්‍රතිපාදනයක් නැහැ. නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ සමහර ප්‍රාන්තවල ඒක තියෙනවා recall කියලා. ගිය අවුරුද්දේ ඇමරිකාවේ විශාලම ප්‍රාන්තය තමයි කැලිෆෝනියා ප්‍රාන්තය. ඒ කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයාව නැවත කැඳවන්න ඉල්ලීමක් කරා. එතකොට නැවත ඡන්දයක් තියෙනවා මෙයාව ආයි කැඳවන්න ඕනේද නැද්ද කියලා ආණ්ඩුකාරවරයා ඒක දින්න. ඔහු ඒ ඉල්ලීම පරාද කරා. නමුත් ඒ සමහර රටවල් වල ඒක ඇති කරලා තියෙනවා. යම් ඡන්දදායකයන්ගේ නිශ්චිත ගාණකට වැඩි ගාණක් ඒක ඉල්ලුවොත් ඒ ඉල්ලීම දෙන්න. ඒක අලුත් දෙයක්. ඒක සාමාන්‍ය කරන දෙයක් නෙවෙයි. නමුත් මොකද අපේ රටේ මම හිතන්නේ ජනාධිපති ධූරය ගැන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ජනාධිපතිවරයාව දෝෂාභියෝගයෙන් ඉවත් කරන ක්‍රියාදාමය කරන්නම බැරි තරම් අමාරු කරලා තියෙනවා. එතකොට මේ රටේ ජනාධිපතිවරයෙක් හිටියොත් අපි කියමු උන්මත්තක පුද්ගලෙක් හිටියයි කියලා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ 3න් 2ක් නැත්තම් ඔහු අයින් කරන්න බෑ. ඒ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ තරම් ඒක අමාරු දුෂ්කර කරලා තියෙන ක්‍රියාදාමය. ඒක සැරසිල්ල. ඔව් ඒක නිකම්ම තියෙන එකක්. හැබැයි ඒ වගේම තමයි වෙන රටවල් වලත් ඇමරිකා එක්සත් ජනපදයේ වුණත් පහුගිය අවුරුදු 200ටම
සාර්ථකව ජනාධිපතිවරයෙක්ව දූරෙන් ඉවත් කරන්න හැකියාවක් තිබිලා නැහැ. ඉතින් ඒකේ භයානකමක් තියෙනවා. මේ 78 ව්‍යවස්ථාවේ අතිශයින් භයානක ප්‍රතිපාදනය තමයි මේ විධායක ජනාධිපතිවරයාට දීලා තියෙන මේ අසීමිත බලය. ඔස්සේ ප්‍රාන්ත මහත්මයා මොකක්ද අවසාන වශයෙන් ඔබතුමාගේ යෝජනාව? දැන් අපි ජනතාව විදියට අපි ඉන්නේ ප්‍රශ්න ගොඩක. දැන් මේ ඔක්කොම අස්සේ මේ ප්‍රශ්න ටික ඉක්මනට විසඳුමක් ජනතාව බලාගෙන ඉන්නවා. මං හිතන්නේ සාලිපිරිස් මහතුමා කිව්වා වගේ විශේෂයෙන් මේ ආයෝජන පිළිබඳ ප්‍රශ්න අරගෙන මම ඒක පොඩ්ඩක් වචන දෙකක් කතා කරලා ඉන්න. ඒක සඳහා ඇත්තටම අපේ සාමූහික වශයෙන් අපේ කණ්ඩායම ඉදිරිපත් කරා ගන්න සේරම කැබිනට් තීරණ, සේරම කරන ඇග්‍රීමන්ට්ස්, සේරම ඒවා පාර්ලිමේන්තුවට ඒවා අත්සන් කළ සුමානයක් ඇතුළත ඊළඟ සැසියට ඉදිරිපත් කරන පාර්ලිමේන්තුව දැනගන්න කියලා. මම හිතන්නේ ඒකෙන් තමයි එක්තරා අන්දමේ දූෂණය පිළිබඳව තියෙනවා කරුණු කල්තියාම දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ විදිහේ නොඑක් විදිහේ තාක්ෂණික වශයෙන් කරන්න පුළුවන් ක්‍රමවේද කීපයක් තියෙනවා. අපි යෝජනාත් කරලා තියෙනවා. ඒවා පිළි අරගෙන නැහැ. මොකද මම හිතන්නේ පිළි අරගන්න අවශ්‍ය නැහැ ඒගොල්ලන්ට ආණ්ඩුවට. ඒක නිසා වෙන්නේ නැති. හැබැයි මට අවසන් වශයෙන් කියන්න තියෙන්නේ 22 දැන් තියෙන විදිහට නම් මේකට හරි අමාරුයි එකඟතාවය දක්වන්න. මොකද කාරණේ එකක් මේක සම්මත කරගන්නවයි කියන්නේ ඒක 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අතර පොඩි සුළු වෙනසක් තියෙනවා. 20න් බදාගත්ත මෙයා ටික බලතල ටික පොඩ්ඩක් අඩු කර ගැනීමක් විතරයි. ඒක මම හිතන්නේ අර කිව්ව ආර්ථික සංවර්ධනයට මේ ආකර්ෂණය සඳහා විදේශික ආයෝජකයන් ආකර්ෂණය සඳහා විදේශ රාජ්‍ය ආයෝජන සඳහා අමාරුයි. ඒක හොඳටම තේරෙනවා. ඇමරිකාවේ මේ සුමාන දෙකක් ඇතුළු දෙකක් කිව්වා. ෆොරින් රිලේෂන් කමිටි එක IMF එක ගැන කිව්වා. ඊට ඉස්සෙල්ලා බොබ් මෙන්ඩිස් කියලා ඒකේ සභාපතිතුමා එයත් කිව්වා ওই කතාවම නම් වශයෙන්ම කියලා සමහර උදවියගේ බලයේ ඉන්න උදවියගේ නම් කියලාම කිව්වා මේක මේ විදිහට හරිය නෑ කියලා. ඒතකොට ඒකේ තරම් හොඳ නෑ. ඒ නිසා මේක මං හිතන්නේ මේක දැනට හොඳයි. අර පොඩි ආභරණයක් වශයෙන් අපි මොන හරි කරයි කියලා කියන්නේ මේක හොඳයි. හැබැයි ඉතින් මේකට ගන්න පුළුවන් ඊළඟ එක තමයි සමහර දැනට තියෙන ඒවා සමහර ඒවා වෙනස් කරලා දාලා දාන්න පුළුවන් නම් මේකට BSL එකකින් කියන වගේ සභාපතිතුමා කියනවා වගේ ඒව දාන්න පුළුවන් නම් යම් කිසි තරමක හිතයිශී භාවයක් දක්වන්න පුළුවන්. ඒක ඒගොල්ලෝ විතරක් නෙමෙයි අපිත් ගොඩාක් දේවල් තියෙනවා. අර මං කිව්වා අර සාමූහිකේ පොත්පිංචි තියෙනවා ගොඩක් දේවල්. ඒවෙන් මොනවා හරි තෝරලා ගන්න. හැබැයි අපි සාකච්ඡා කරා දේශපාලන පක්ෂ නායකයන් හුඟක් දෙනෙක් එක්ක. ඒ හැමෝගෙම අපිට තේරුන්නේ ඒ විදිහේ ගතියක් ආණ්ඩු පක්ෂයට අදාළ උදවියකින් ඒ විදිහේ නම්‍යභාවයක් තිබුණේ නැහැ. ඒව ගැන ඒවනියන් අහුම්කම් දෙනවා විතරයි. ඉන් පස්සේ කිසියක් කියන්නේ නැහැ. කමිට් වෙන්නේ නැති ගතියක් තිබුණා. හැබැයි මේක නැත්නම් දැන් එක්තරා පිරිසක් ලංකාවේ හිතනවා එහෙනම් මේක 19 වෙනි ව්‍යවස්ථාව නැවතවරක් ගෙනල්ලා ඒකට අර කරුණ ටිකක් ඒක හරි ගස්සනට අර බල සම්පන්න කරන තවත් කරුණ ටිකක් දාලා කරන්න පුළුවන්ද කියලා. දැන් මම කිව්වා වගේ මේ සමාවදීම එහෙම නැත්නම් අධිකරණයට ගෙන යාමේ බලතල ඒවා යම් සීමාවන් තියෙනවා. පිළිගත් සම්මතයන් තියෙන සම්මතයන් අනුව යන්න කියලා කියන්නේ. මම හිතන්නේ එහෙම යම්කිසි විකල්පයක් තියෙනවද කියලා. එහෙම කිව්ව හැටිය තවත් පිරිසක් කියනවා අපි කිව්වේ මේ මනුස්සයා සම්පූර්ණයෙන් එලවන්න මේ ඕගොල්ලෝ මේ පොඩ්ඩක් දියාරු කළ දැම්මනේ මේක 19 මීටරක් ගත්තා කියලා එහෙමත් කියන්න ඉඩ තියෙනවා. ඉතින් මේක ඊටම අමාරු වැඩක්. හැබැයි මම හිතන්නේ මේකට හොඳම වැඩේ අපි කතා කරලා තියෙන පෞද්ගලිකව ආණ්ඩු පක්ෂයේ තියෙන කැඩිලා ගිහින කණ්ඩායම් වල කට්ටියට මම කතා කරලා තියෙනවා. මට හිතෙන්නේ මේ කට්ටිය හැමෝම මේක රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් යම්කිසි තීන්දුවක් ගන්න ඕන. 225කට බෑ ඒගොල්ලන්ට එක්කෙනෙක්ව ඉවත් කිරීමේ බලයක් නැහැ. ඒ එක්කෙනාට පුළුවන් එක පෑම් පහරෙන් 225ම යවන්න. ඒ විදිහේ බලතලයක් නේ දැන් මේ දීලා තියෙන්නේ ඉල්ලගෙන ඉන්නේ. තාම මේකෙත් ඉල්ලන්නේ ඒ බලතලෙමනේ. ඒක පස්සේ උසාවි ගිහිල්ලා බේරගනි 2018 ඔක්තෝබර් මාසයේ දිනපරස්තිකේ ඒකෙදි කරාගත්තා වගේ. නමුත් ඒ සඳහා අවිනිශ්චිතභාවයක් ඇති කිරීම සූසු නැහැ. ඒක නිසා මේ පිළිබඳව හැම පක්ෂයක්ම එක්කව වෙලා මේ පක්ෂ හැමෝම එක්කව වෙලා මේ අහුවෙලා ඉන්න විලංගු වැටලා තියෙන අපේ රට බේරා ගැනීමට යම්කිසි ඒකාග්‍ර ව්‍යායාමයක් කරන එක තමයි මම හිතන්නේ පිළිවෙලක් වශයෙන් දැන් හිතෙන්නේ. මම දන්නේ නැහැ කුතෙක් දුරට ඒක කරගන්න පුළුවන් වේද කියලා. ඒකෙදි ජනාධිපතිවරයාත් එතුමාගේ පක්ෂය සහ ආණ්ඩුවත් ඊළඟට විපක්ෂයේ ඉන්න කණ්ඩායමුත් විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායමුත් ඒ වගේම මහජන සිවිල් සමාජයේ කණ්ඩායම් මේ ගැන කරුණු කියලා හැමෝම එක පදනමකට එන්න ඕන. ඒ පදනමේදී විධායක බලය නැති කිරීම සඳහා
ඒක ඒක ඉවත් කිරීම සඳහා ගත යුතු පියවර ගන්න ඕනේ. නැත්නම් අපි අමාරු වැටෙනවා කියලා මගේ විශ්වාසය. ආර්ථික වශයෙන්ොත් දේශපාලන වශයෙන්ොත් අද හිට වෙනකොට සමහරට වෙන්න පුළුවන් සමහරට වෙයි අපිට අහන්න ලැබෙන දේවල් අනුව ඇති ඊටාම සූචනීය දේවල් ගැන අපිට අහන්න සිද්ධ වෙයි. අපි ඒක අහන්න ආස නැහැ. ඒ නිසා ඒ ඒකාග්‍රභාවයට පැමිණිය යුතුයි කියලා මගේ විශ්වාසය. ආචාර්ය අබේසේකර මහත්මයා මොකද්ද ඔබතුමාගේ යෝජනාව අවසාන වශයෙන්? අවසන් වශයෙන් අපි කතා කරේ 22 ගැන. 22 විශේෂයෙන්ම දේශපාලනයේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ නීතියේ සංශෝධනයන් එනකොට ඒකට දෙයක් කරන්න යනකොට ජනතාව හැටියට අවබෝධයෙන් අවධානයෙන් අවදියෙන් ඉන්න. විශේෂයෙන්ම මේ පිළිබඳ දැනුවක් ඇති අවබෝධයක් ඇති අත්දැකීම් ඇති අය කරන මැදිහත් වීම ඉගැන්වීම ඒ වගේම ජනතාවට කරන මඟ පෙන්වීම ඔස්සේ ගමන් කරන්න. එතකොට ජනතාවට මේ අංක වලින් වචන වලින් කරන රැවටීමෙන් ගැලවෙන්න පුළුවන්. ඒක නිසා මම හිතන්නේ අපි කාගෙත් අදහස එතනටයි එන්නේ. ජනතා අභිලාෂ ඉටු වෙන සංශෝධනයක්ද යන්න ඉතා අවධානයෙන් සිටින්න. ඒ තුල තියෙන වචන යෙදුම් ඉලක්කම් වෙත රැවටෙන්න එපා. ජනතා අභිලාෂයද ඉටු වෙන්න කියලා බලන්න. 19 අවසාන තැනකුත් නෙමෙයි. ඊට එහාටත් යන්න පුළුවන්. එහි ප්‍රතිඵලත් අපි දැකලා තියෙනවා. ඒක නිසා ඊට එහාට ගිය දියුණු තත්ත්වයන් වලට යන්න පුළුවන්. හැමතිස්සෙම අපේ අභිලාෂයේ ඉටු වෙන දෙයක්ද සිදු වෙන්න කියලා තියාගන්න. සමස්තයක් හැටියට පාඩමක් හැටියට තියාගන්න. රටක විතරක් නෙමෙයි ඕනම තැනක එක පුද්ගලයෙකුට එක තනතුරකට විශාල බලයක් එකතු කරන්න එපා. එකතු වෙන්න දෙන්න එපා. එක්කෙනෙකුට සියලු බලතල එකතු වෙන්න දෙන්න එපා. ඒ අනිවාර්යෙන්ම අසාධාරණ Tamanට හානිකර ප්‍රතිඵල ගත කරනවාමයි. හැම වෙලාවෙම සම්මන්ත්‍රණයෙන් කතා බහින් සංවරණයෙන් තුලණයෙන් තමයි යහපතක් ඉටු කරන්න පුළුවන්. ඒ දේ ඉටු වෙනවද කියන අවධානයෙන් ඉන්න. ජනාධිපති නීතිඥතුමනි දැන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ශ්‍රේෂ්ඨාධිකරණයට යනවද මේ සම්බන්ධයෙන්? මොකද දැන් අවස්ථාව තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය. අත්‍යවශ්‍යම අපි දැන් ශ්‍රේෂ්ඨාධිකරණ අපි තේරුම් ගන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණයට කරන්න පුළුවන් දේ තමයි පනත් කෙටුම් පතක ව්‍යවස්ථානුකූලභාවය බලන එක. ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණය කරන්න බෑ මේ පනත් කෙටුම් පත හොඳද නරකද කියලා. ඉතින් ඒ නිසා අපි ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ රාමුව ගැන අපි තේරුම් ගන්න ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණයට බලන්න වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට මේ පනත් කෙටුම් පතට 3න් 2ක් ඕනේද 3න් 2කුයි ජනමත විචාරණයක් ඕනේද කියන කාරණේ පමණයි. ඉතින් ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ විෂයපතය සීමිතයි. නමුත් වැදගත් වෙන්නේ රජය සත්භාවයෙන් ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන සංශෝධනයක් ගේන්න ඕනේ. එහෙම ඒ තමයි පළවෙනි පියවර. මම හිතන්නේ මේ මුළු අපේ රටේ අපි හැම වෙලේම කතා කරන මේ දේශපාලනික සහ ආර්ථික අර්බුදයක් ගැන. අපි තව අර්බුදයක් තියෙන ඒ තමයි සමාජ අර්බුදය. මේ රටේ මේ ප්‍රශ්න විසඳන්න නම් ජනතාවට විශ්වාසයක් ඇති වෙන්න ඕනේ පාලකයන් කෙරෙහි. එහෙම විශ්වාසයක් ඇති නොවන තාක්කල් මේ අර්බුදය විසඳෙන්නේ සහ ජනතාවට බලාපොරොත්තුවක් දෙන්න ඕනේ. දැන් මේ මොහොත වෙනකොට මේ බලාපොරොත්තු සුන් වෙලා තියෙන මොහොතක්. මම හිතන අපි හැමෝගේ මේ රටේ සියලු පුරවැසියන්ගේ බලාපොරොත්තු සුන් වෙලා තියෙන මොහොතක් තමයි මේ. ඒතකොට රජයක් හැටියට දේශපාලඥයන් මේ ජනතාවට විශ්වාසයක් බලාපොරොත්තුවක් ලබා දෙන්න ඕනේ. ඒක ඒ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඒ අභිලාෂයන් මොනවද කියලා තේරුම් අරගෙන ඒක කරන්න ඕනේ. ඉතින් පළවෙනි මේ 22 වෙනි සංශෝධනය කියන්නේ පළවෙනි පියවර විතරයි. මම හිතන්නේ ඊළඟ අවුරුද්ද තුල ඊට වඩා ගොඩක් දේවල් මේ රටේ කෙරෙන්න කළ යුතුව තියෙනවා. නමුත් මේ පළවෙනි පියවරවත් අඩු ගානේ ජනතාවගේ බලාපොරොත්තු අභිලාෂයන් තේරුම් අරගෙන ඉදිරිපත් කරයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අධිකරණ ඇමතිවරයාත් එක්ක සංවාදයක් තිබුණාද? නීතිඥ කලිනුත් සංවාදයක් තිබ්බා. අපේ අදහස් ඊළඟ දවස් දෙක ඇතුළත අපි රජය සහ අපි මේ රටේ අපේ සමාජිකත්වය සහ ජනතාවට අපි දැනුවත් කරනවා 22 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් තියෙන අපේ අදහස් අපි විධායක කාර්ය සභාවේ ගැන අධ්‍යයනය කරලා අපි තීරණයකට ඇවිල්ලා තියෙනවා. ඒ ගැන නිල වශයෙන් අපි දැනුම් දෙනවා.
බොහොම ස්තුතියි ජනාධිපති නීතිඥතුමනි, බොහොම ස්තුතියි ආචාර්ය නීතිඥ තුසිතා බේසේකර මහත්මයා, ඔස්ලිම් රාද මහත්මයා, බොහොම ස්තුතියි කාර්යබහුල වේලාවක උනත් ජනතාව දැනුවත් කරන්න අපිත් එක්ක එකතු වුණාට. අපි හිතවතුනි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අද දවසේදී සාකච්ඡා කරේ. අපි ඉදිරියටත් මේ පිළිබඳව මේ මාවත විද්වත් කතිකාව ඇතුලේ පුළුල්ව සංවාද කරමු. මොකද රටට යහපත් මාවතක් ළඟා කර ගැනීම, රට යහපත් මාවතකට අවතීර්ණ කර ගැනීම මාවත අපේ උත්සාහය නිසා. ආයුබෝවන්.